හොඳයි. ආයිබෝන් ළමයි. එතකොට ගිය සතියේ මම කිව්වා ඔයගොල්ලන්ට කරන්න කියලා 2014 ගාන හරි මම බ්ලොග් එකේ දැම්මා දාලා ඊට පස්සේ ඒකේ රෙකෝඩින් එක තිබ්බා ඒක බලන්න කියලා කිව්වා. ඒතර මම හිතනවා කට්ටිය මේක බලලා ඇති කියලා 2014 ගාන. හරි. right. එතකොට ඒකෙන් පස්සේ දැන් අපි මේ ටියුට් එක අරගත්තොත් එහෙම දැන් අපේ ටියුට් එකේ අපි 8 වෙනි පිටුව වෙනකන් දේවල් ටික කරලා තිනවා. ඊට පස්සේ මම කිව්වා මැද්දේ පිටු ටිකක් තියලා එකපාරට අපි ER ඩයග්‍රෑම් වලට ගියා. මොකද මේ ටියුට් එක හදලා තියෙන්නේ කෙලින්ම පාඩම ඔයගොල්ලන්ට මේ දීලා තියෙන පිළිවෙලට, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන පිළිවෙලට. සහ ඔයගොල්ලෝ දෙවෙනි පාර හරි එකපාරක් ඉගෙනගෙන ඉවර වෙලා දෙවෙනි පාර බලද්දි ඔයාගේ ඔළුවට යන විදිහට තමයි ටියුට් එක හදලා තියෙන්නේ. එතකොට ඉගෙන ගද්දි දැන් අපි කතා කරද්දි ඔය මේ 8 වෙනි පිටුව 11 වෙනි පිටුව 8 9 10 11 ඒ දේවල් ටික හරි alright මගේ ටියුට් එකේ 9 10 පිටුව මිසින් ඔයගොල්ලන්ගෙත් එහෙමද නෑ නේද 8න් පස්සේ 11 නෙමෙයි තියෙන්නේ මගේ ටියුට් එකේ 9 වෙනි පිටුව නෑ මම වෙන ටියුට් එකක් අරන් එන්න එතකොට 8 9 10 ඊට පස්සේ එතන ඉඳන් අපි 17 වගේ වෙනකන් මැද්දෙන් ටිකක් හරි මැද්දෙන් ටිකක් අපි මේව කරලා ආවේ මැද්දෙන් ටිකක් දාලා ආවේ මේ අතහැරලා ආවේ මොකද ඒ ටික ඒ වෙලාවේ කරා නම් මම කිව්වා තේරෙන්නේ නැහැ ඒකින්ද අපි අන්තිමට ER ඩයග්‍රෑම් ටික කතා කරලා ඊට පස්සේ ඒ කොටසට යන් කියලා මම කිව්වා හරිනේ රයිට් එතකොට අද ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ ඒකෙත් තාම ඔක්කොම බෑ SQL කතා කරායින් පස්සේ තමයි තවත් ඕකේ මේ අර සංරෝධක එහෙම කතා කරන්න පුළුවන් අද අපිට SQL වලට යන්න කලින් කතා කරන්න පොඩි දේවල් ටිකක් තියෙනවා ඒ ටික අපි කතා කරගෙන යමු. හරි? විනාඩියක් දෙන්න මම ටියුට් එක අරගෙන එනකම් මේකේ එක පිටුවක් මිසින්. right. එතකොට ඔයගොල්ලන්ගේ ටියුට් එකත් පිටු අඩු නම් කියන්න සමහරලාට එහෙම මෙහෙන් මේවා වෙන්න පුළුවන්. දැන් අර කලින් ගත්ත එකේ 8 වෙනි පිටුව නෑ. ඒතර මම 8 වෙනි පිටුව ඒකට ආයෙ දාලා හොඳ වෙලාවට ඒක හම්බුනේ නැත්තම් කාට හරි යවනවනේ. right. එතකොට යන්න කෙලින්ම ඔයගොල්ලෝ යන්න 10 වෙනි පිටුවට දත්ත සම්බන්ධක දත්ත සමුදායක ප්‍රධාන සංරචක කියන එකට. තාම අපිට සංරෝධක කතා කරන්න බෑ. තාම සංරෝධක අපිට තේරෙන්නේ නැහැ. හේතුව අපි තාම SQL කරපු නැති ඉඳා. හරි? ඊට කලින් අපි 10 වෙනි පිටුව කතා කරලා ඉන්න ඕනේ. සම්බන්ධක දත්ත සමුදායක ප්‍රධාන සංරචක. දැන් අපි දන්නවා database එක එක වර්ග තියෙනවා. හරි? සම්බන්ධක එක එක ආකෘති තියෙනවා. සම්බන්ධක ආකෘතිය තියෙනවා. හරි? ඊට පස්සේ තියෙනවා තව මොනවාද ආකෘති තියෙන්නේ? network model එක තිබ්බා. හරි? ජාල ආකෘතිය. ඊට පස්සේ අපිට තිබ්බා දූරාවලිය ආකෘතිය. එතකොට ඔය වගේ ආකෘති අතරින් අපි තෝරගත්තා සම්බන්ධක ආකෘතිය හොඳයි. දැන් අපි සම්බන්ධක ආකෘතියත් එක්ක ඉස්සරහට යන් කියලා මේ තීරණය කරා. අපි නෙමෙයි ඉතින් තීරණය කරේ සිලබස් එක හදන අය. හරි? එතකොට සම්බන්ධක ආකෘතියත් එක්ක ඔන්න දැන් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මොනවාද සම්බන්ධක ආකෘතියත් එක්ක අපි කරේ? අපිට එකපාරට යම් කිසි සිද්ධියක් දුන්නාම කෙලින්ම වගු ටික අඳින්න පුළුවන් වුණාද? මම ඔයාට සිද්ධියක් කියපු ගමන් ඔයා ඒකේ වගු ටික අඳිනවා. එහෙම කරන්න අපිට පුළුවන් වුණාද? එහෙම කරන්න අපිට පුළුවන් වුණාද? එහෙම කරන්න බෑ. හරි? එතකොට එහෙම කරන්න බැරි හින්දා අපි ඒ අතර මගට හරි සම්බන්ධක ආකෘතිය මම සිද්ධියක් කියලා ඉවර වෙලා ඒ කියන්නේ ඔයා ක්ලයන්ට් ගෙන් ගිහිල්ලා ඔයා අහනවා ඔයාට මොන වගේ ඩේටාබේස් එකක්ද ඕනේ කියලා. එයා හෙන විස්තරයක් කියනවා අපේ ගෙදර මෙන්න මෙහෙම අපේ ආයතනයේ මෙච්චර සේවකයෝ ඉන්නවා සේවකයන්ට මෙහෙම පඩි ගෙවනවා මෙච්චර සප්ලයර්ස්ලා ඉන්නවා ඔහොම විස්තරයක් කියනවා. කිව්වන් පස්සේ ඔයාට එකපාරට ඒක ඔළුවෙන් දාගෙන වගු හදන්න පුළුවන් වුණාද? වගු හදන්න පුළුවන් වුණාද? බෑ. එහෙනම් ඔයා වගු හදන්න එකපාරට බැරි හින්දා ඔයා මොකද්ද කරේ? ඔයා මොකද්ද නිර්මාණය කරේ? අන්න ER ඩයග්‍රෑම් එකක් ඇඳලා. ER ඩයග්‍රෑම් එකක් ඇඳලා, ඒ කියන්නේ පොඩි ප්ලෑන් එකක් ඇඳලා අන්න ඔයා තේරුම් ගත්තා මෙන්න මේ විදිහට තමයි වගු එන්නේ කියලා. ඊට පස්සේ අපි මොකද කරේ ඊළඟ පියවර? ඒ වගු ටික මොකද කරේ? අපි පරිවර්තනය කරා වගු ටික පරිවර්තනය ඒ කියන්නේ මේ ER ඩයග්‍රෑම් එක පරිවර්තනය කරා වගු බවට
හරි සම්බන්ධතා හරණය කළ වගු බවට අපි පරිවර්තනය කරා. හැබැයි තාම අපි ඩේටාබේස් එකේ වගු හැදුවේ නෑ. වගු බවට පරිවර්තනය කරා. හරිනේ? පැහැදිලිනේ? රයිට්. එතකොට දැන් ඔන්න අපි ඔතන තමයි ඉන්නේ. යම් කිසි සිද්ධියක් දුන්නාම අපි දැන් දන්නවා ඊට අදාළ ER ඩයග්‍රෑම් එක ඇඳලා ER ඩයග්‍රෑම් එකෙන් වගු ටික ලියා ගන්න. තාම හදන්න දන්නේ නැහැ ලියා ගන්න දන්න. හරි? එතකොට මේ සම්බන්ධක ආකෘතියක ප්‍රධාන වැදගත්ම සංරචකය තමයි මේ වගුව කියන්නේ. වගුව වල තමයි හැමදේම මේක ඇතුලේ දාන්නේ. හරි? එතකොට ඔන්න ඔය වගුව වල සංරචක ටික වගුව වල තියෙන ලක්ෂණ ටික අපිට පොඩ්ඩක් කතා කරන එක වැදගත්. බලන්න යන්න කෙලින්ම 10 වෙනි පිටුවට 10 වෙනි පිටුවට ඒකේ දාලා තියෙනවා සම්බන්ධක දත්ත සමුදායක ප්‍රධාන සංරචක. මොනවද සංරචක තුන? පළවෙනි එක වගු. හරි? වගු තමයි ප්‍රධානම සංරචකය. සම්බන්ධක දත්ත සමුදායක සම්බන්ධක රිලේෂනල් ඩේටාබේස් එකක් අරගත්තොත් ඒකේ පිරෙන්න තියෙන්නේ මොනවද? වගු. පිරෙන්න තියෙන්නේ වගු. ආය අනම්මනම් මුකුත් නැහැ තනිකර වගු තියෙන්නේ. හරි? ඒ වගු ටික හදාගන්න අමාරු හින්දා තමයි අපි ER ඩයග්‍රෑම් එකක් එහෙම ඇන්දේ. ඔන්න දැන් වගු ටික ලස්සනට තියෙනවා. දැන් ඒත් එක්කම ওই වගු ඇතුලේ තියෙනවා මොනවාද? උපලැකි සහ උපලැකි යාන. උපලැකි සහ උපලැකි යාන කියන ಜಾති දෙක. උපලැකි යානයි. මොනවාද උපලැකි යාන කියන්නේ කියලා බලමු. හරි? උපලැකි කියලා කියන්නේ මොනවාද? වගුවක තියෙන තීරු. උපලැකි යාන කියලා කියන්නේ වගුවක තියෙන තීරු, වගුවක තියෙන පේලි තමයි උපලැකි යාන. හරි? රයිට් අපි බලමු එකින් එක. හරි? මුලින්ම බලන්න එතන තියෙනවා වගු කියලා. වගුවක් කියන එකේ නිර්වචනේ වගුවක් කියන එක අපි දන්නවා මහ ලොකු දෙයක් නෙමේ. සම්බන්ධක දත්ත සමුදායක එක් උපාංගයක් ලෙස වගුවක් දැක්විය හැක. එය තීරු හා පේලි වලින් සමන්විත වේ. ඔක්කොටම කලින් මේ වගුවේ තීරුයි පේලි ඉගෙනගෙන ඉන්න ඕනේ. දැන් මේ අපි ER ඩයග්‍රෑම් ඇන්දේ. හරි ER ඩයග්‍රෑම් ඇන්දේ මේ වගු ටිකක් ගොඩනගන්නනේ. ඒතකොට වගුව කියන එක හරියට අඳුරගෙන ඉන්න ඕනේ. තීරු පේලි පැටලෙලා හරියන්නේ නැහැ. දැන් මේ වගුවේ මට කියන්න මේ වගුව. හරි? මේ වගුව මෙහෙම තියෙනවා. අපි හිතමු ID දෙන්නේ. හරි? මෙහෙම. මට කියන්න මේකේ තීරු කීයක් තියෙනවද? තීරු කීයක් තියෙනවද මේ වගුවේ? තීරු කීයක් තියෙනවද? තීරු වලට අපි කියනවා මොනවා කියලාද? මොනවාද? උපලැකි රෙකෝඩ්ස්. හරි? උපලැකි එහෙම නැත්නම් රෙකෝඩ්ස්. තීරු කීයක් තියෙනවද? හරි? මේ වගේ තීරු දෙකක් තියෙනවා. රෙකෝඩ්ස් නෙමෙයි sorry මේ කොලම්ස් කොලම්ස් දෙකක් තියෙනවා. හරි? කොලම්ස් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේකේ පේලි එහෙම නැත්නම් රෙකෝඩ්ස් එකයි නිමල් දෙකයි සමන් තුනයි රුවන්. හරි? පේලි කීයක් තියෙනවද? පේලි කීයක් තියෙනවද? පේලි අන්න 3ක් තියෙනවා. හරි? එතකොට වගුවක ඔක්කොටම කලින් මේ තීරු සහ පේලි ටික අඳුරගෙන ඉන්න ඕනේ. තීරු සහ පේලි ටික. හරි? එතන අපි පල්ලෙහෙන් ලියමු. පල්ලෙහෙන් බලන්න මුලින්ම උපලැකි වගුව කියන එකේ පල්ලෙහ ලියලා තියෙනවා උපලැකි කියන එකේ. උපලැකි කියන එකේ ලියන්න. උපලැකි කියන තැන ලියන්න. උපලැකි එහෙම නැත්නම් කොලම් කියන එකේ එතන දාන්න. මෙහෙම දාගන්නකො. වගුවක උපලැකි තීරු ලෙස හඳුන්වන අතර වගුවක උපලැකි තීරු ලෙස හඳුන්වන අතර වගුවක උපලැකි තීරු ලෙස හඳුන්වන අතර තීරු ලෙස සලකන අතර ඒ වගුවක උපලක්ෂණයක් වේ. ඒ වගුවක උපලක්ෂණයක් වේ. ඒ වගුවක උපලක්ෂණයක් වේ. උපලක්ෂණ වේ. හරි? ඒ වගුවක උපලක්ෂණයක් වේ. හරි? රෝ එකක් සහ රෝ එකක් සහ ෆීල්ඩ් එකක් කියන්නේත් ඒ දෙකම තමයි. රෝ එකක් කියලා කියන්නේ එක තීරුවක්. රෝ එකක්. ෆීල්ඩ් එකක් කියලා කියන්නේ මේ එකක් එක කොටුවක්. හරි? එතකොට
හරි ඒක ලියාගත්තනේ. උපලැකි වගුවක තීරු ලෙස සලකන අතර ඒ වගුවක උපලක්ෂණ වේ. උපලැකියක එතනම ලියන්න උපලැකියක එකම වර්ගයට අයත් දත්ත රැස් කෙරේ. උපලැකියක එකම වර්ගයට අයත් දත්ත රැස් කෙරේ. මේ උපලැකියක තියෙන්නේ මොනවද? එකම වර්ගයට අයත් දත්ත. ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕනේ. උපලැකියක එකම වර්ගයට අයත් දත්ත රැස් කෙරේ. මොකක්ද ඒ කියන්නේ? බලන්න මෙන්න මේ ටේබල් එක අරගත්තොත් මේකේ ඔයා කිව්වා උපලැකි කීයක් තියෙනවද? උපලැකි දෙකක් තියෙනවා කියලා කිව්වා. එහෙම නැත්නම් තීරු දෙකක් තියෙනවා කියලා කිව්වා. හරි? කොලම් දෙකක් තියෙනවා කියලා කිව්වා. කොලම්. මේවට කියන්නේ කොලම්. එතකොට මේ කොලම් දෙකේ එකම වර්ගයේ දත්ත තමයි රැස් කරන්නේ. එකම වර්ගය කියලා කියන්නේ දැන් බලන්න මෙතන ID කියන එක. ID කියන එකේ එකම වර්ගයේ දත්තනේ තියෙන ඉලක්කම් තියෙන්නේ. ආයි මේක අස්සට මේ වචනයක් මොකක් හරි එහෙම දානවද? එහෙම දාන්නේ නැහැ. මෙතන නමක් අනම්මන එහෙම නැහැ. එකම වර්ගයේ. මෙතන නම කියන තැන නම් විතරයි ආයි උපන්දින හරි ටෙලිෆෝන් නම්බර්ස් හරි එහෙම දාන්නේ නැහැ. එකම වර්ගයේ දත්ත තමයි එක තීරුවක ගබඩා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒවා MCQ වලට එනවා. තේරුණාද? චූටි දේවල්. දැන් මේක මේ මොන්ටිසෝරි ළමෙක්ටත් තේරෙනවා. මෙහෙම තිබ්බම. හැබැයි MCQ එක ප්‍රශ්නයක් විදියට අහවම අපි බලන්න මොකද්ද මේ කියලා. එතකොට ඔයාගෙන් අහනවා මේවා පහත ඒවා අතරින් උපලැකියක ලක්ෂණයක් වන්නේ කුමක්ද කියලා. එතකොට එක එක ඒවා දෙනවා. දීලා ඒ අතරින් එකක් දෙනවා. එකම වර්ගයට අයත් දත්ත රැස් කෙරේ කියලා. එතකොට ඔයාලා ටග් ගාලා ඔළුවට මතක් වෙන්න ඕනේ. ඔව් උපලැකියක එකම වර්ගයේ දත්ත තමයි රැස් වෙන්නේ කියන එක. දැන් මේක තේරුම් ගන්න හරි ලේසි. හැබැයි ප්‍රශ්නෙක ආවහම තමයි මතක් වෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. පැහැදිලි? රයිට්. එතකොට එතන ලියා ගන්න ඕනේ. එතන ලියාගත්තනේ උපලැකි එකම වර්ගයට අයත් දත්ත රැස් කෙරේ කියලා. හරි? ඊළඟට එතන අපි දැන් මේ ඉන්නේ 11 වෙනි පිටුවේ පරක් වෙලා ආපු අයට. හරි? 11 වෙනි පිටුවේ ඉන්නේ ටියුට් එකේ. ඊළඟට එතන පල්ලෙහා ලියන්න. එතන පල්ලෙහා ලියන්න ඔය උපලැකි කියලා තියෙන තැන පල්ලෙහා ලියන්න. උපලැකි කියලා ඔය වගුවක් දාලා තියෙන 11 වෙනි පිටුවේ මැද්ද. හරි? එතන ලියන්න මෙන්න මෙහෙම. ලියන්න සම්බන්ධක දත්ත සමුදායක දත්ත ගබඩා වන්නේ උපලැකි තුලය. සම්බන්ධක දත්ත සමුදායක් තුල දත්ත ගබඩා වන්නේ උපලැකි තුලය. මෙන්න මේ උපලැකි තුල තමයි දත්ත ගබඩා වෙන්නේ. සම්බන්ධක දත්ත සමුදාය තුල සමුදායක දත්ත ගබඩා වන්නේ උපලැකි තුලය. උපලැකි තුලේ උපලැකි කියලා කියන්නේ කොලම් තුල තමයි දත්ත ගබඩා වෙන්නේ. උපලැකියක් තුල ගබඩා වෙන්නේ දෙවෙනි බෝලේ උපලැකියක් තුල ගබඩා වන්නේ එකම වර්ගයට අයත් දත්ත වේ. උපලැකියක් තුල ගබඩා වන්නේ එකම වර්ගයට අයත් දත්ත වේ. පොඩි දේවල්. හැබැයි ඕවා ප්‍රශ්න වලට ආවම තමයි ප්‍රශ්න වෙන්නේ. උපලැකියක් තුල ගබඩා වන්නේ එකම වර්ගයට අයත් දත්ත වේ. එකම වර්ගයට අයත් දත්ත වේ. ඊළඟ තුන්වෙනි බෝලේ. බෝල තුනක් නේද එතන තියෙන්නේ. තුන්වෙනි බෝලේ. එතන දාගන්න සම්බන්ධක දත්ත සමුදායක් තුල උපලැකි කියලා කියන්නේ කොලම්. සම්බන්ධක දත්ත සමුදායක් තුල උපලැකි තවදුරටත් විභේදනය නොවේ. ඒ කියන්නේ මොකද්ද කියලා මම කියන්නම්. හරි?
තවදුරටත් විභේදනය නොවේ. දැන් ඒකේ අදහස ළමයි ඔතනම ඔය දැන් හිතන්නකො ලිපිනය කියලා. ලිපිනය බලන්න. ඔතන උඩ තියෙන 11 වෙනි පිටුවේ එතන තියෙනව නේද ලිපිනය. ලිපිනය මේ ටේබල් එකක් තියෙනවනේ. ඒ ටේබල් එකේ ලිපිනය කියන එක බලන්න. ඒකේ ලිපිනයට තියෙන්නේ නම්බර 15 පේරාදෙනිය රෝඩ් කැන්ඩි. ඔන්න ඔය වගේ ඊට පස්සේ 147න් 7 හරි කටුගස්තොට රෝඩ් කැන්ඩි අන්න ඒ වගේ ලිපිනයන් 3ක් තියෙනවා. දැන් ඔය ලිපිනේ ළමයි වෙන් කරන්න එහෙම නැත්නම් තවදුරටත් කොටස් වලට කඩන්න මේ අපේ සම්බන්ධක දත්ත සමුදායට හැකියාවක් නැත. එයාට තේරෙන්නේ නැහැ මේක ඇතුලේ තියෙන්නේ මේ ස්ට්‍රීට් නම්බර් එකයි ගමේ නමයි නගරේ නමයි කියලා එයාට තේරෙන්නේ නැහැ. හිතන්නකෝ ඔය පල්ලෙහාම මේ උදාහරණ දීලා තියෙනවා. උපන්දිනේ දැම්මා කියලා. ඔයාගේ උපන්දිනේ අපි ගබඩා කරනවා. ID එකයි නමයි උපන්දිනේ. උපන්දිනේ ගබඩා කරාම මේ සම්බන්ධක දත්ත සමුදායට තේරෙන්නේ නැහැ මෙතන තියෙන මේ උපන්දිනේ දිනයක් තියෙනවා මාසයක් තියෙනවා අවුරුද්දක් තියෙනවා කියලා කොටස් තුනක් එයාට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ මේක නිකන් මොකද්ද ඉලක්කම් සෙට් එකක් තියෙනවා එච්චරයි. එයාට මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැහැ මොකද්ද මේ තියෙන්නේ කියලා. කොටස් වලට කඩන්න එයාට බෑ. ඒකින්ද තමයි අපි කියන්නේ දත් සමුදායක් තුල උපලැකි තවදුරටත් විභේදනය කරන්න බැහැයි කියලා. තවදුරටත් කඩන්න බෑ. හරි? එහෙම කඩන්න අවශ්‍ය නම් අපිට මේ දත්ත අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මොකක් හරි software එකක් පාවිච්චි කරලා ඒ දත්ත අපිට ඕන විදිහට කඩන්න පුළුවන්. එහෙම නැතුව මේ database එකේ ඒවා කැඩිලා තියෙන්නේ එයා හිතන්නේ මේක මේක නමක් මොකක් හරි වචනයක් එයාට තේරෙන්නේ නැහැ මොකද්ද තියෙන්නේ කියලා. එයා එක වචනයක් විදිහට ඔහේ හිතාගෙන ඉන්නවා. පැහැදිලිද? තේරුණාද? එතකොට අපි database එකේ ගබඩා කරලා උපන්දිනේ අපි අහනවා ඉපදුණු මාසේ මොකද්ද කියලා. එයා බලනවා ඉපදුණු මාසේ මොකද්ද එහෙම එකක් නැහැ කියන. අපි අහනවා ඉපදුණු දවස මොකද්ද? එයා කියනවා එහෙම එකක් දන්නේ නැහැ. ඉපදුණු අවුරුද්ද මොකද්ද? එයා කියනවා එහෙම එකක් දන්නේ නැහැ. උපන් දිනේ කවදද? අන්න එතකොට එයා දෙනවා සම්පූර්ණ උපන් දිනේ මෙන්න 2010 මාර්තු 1 වෙනිදා. ඔන්න ඔහොම. හරි? ඒ විදිහට එයා උපන් දිනේ දෙනවා. හරි? එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ රිලේෂනල් ඩේටාබේස් එකක් ක්‍රියා කරන්නේ. එයාට මේ ලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඇතුලේ තියෙන ඒවා තව දෙකට තුනකටද කැඩෙනවද කියන එක. හරි? ඒකයි ඔය උපලැකි තවදුරටත් විභේදනය කළ නොහැක කියන්නේ. හරි? right. එතකොට එතන පල්ලෙහා කියලා තියෙනවා එනම් තවදුරටත් කුඩා කොටස් වල කඩා වෙන් කරන්න මේකට බෑ. උදාහරණයක් දීලා තියෙනවා. date නම් උපලැකිය ඒ වර්ෂයේ මාසයේ දිනය ලෙස වෙන් කරන්න මෙයාට බෑයි කියලා. ඊළඟට උපලැකි පටිපාටිගත නොවේ. මොකද්ද පටිපාටිගතයි කියන්නේ? මොකක් හරි පාටියක් දානවා වගේ එකක්. පටිපාටිගත නොවේ. හරි? පටිපාටිගත නොවේ. මොකද්ද පටිපාටිගතයි කියලා කියන්නේ? අහලා තියෙනවා පටිපාටිගතයි කියලා. පටිපාටිගතයි කියලා කියන්නේ පටිපාටිගතයි කිය ඒ සිංහල වචනයක් ඉතින් ඒක IT වලට අදාළ එකක් නෙවෙයි. පටිපාටිගතයි කියලා කියන්නේ පිළිවෙලකට තියෙනවා ඕඩර් එකක් තියෙනවා කියන එක. හරි? යම්කිසි ඕඩර් එකකට තියෙනවා කියන එක තමයි පටිපාටිගතයි කියලා. අනුපිළිවෙලක් කියන එක. හරි? එතකොට මේකේ කිසි අනුපිළිවෙලක් නැහැ. දැන් නිමල්ට පස්සේ සමන්නාවේයි එහෙම එකක් නැහැ. සමන්න ඊළඟට දාපින්ද ඌ සමන්න එතන. ඊට පස්සේ රුවන්නාවේයි ඉතින් ඒක රුවන් දැම්මේ ඊට පස්සේ ඉඳන් රුවන් එතනට ආවා. කිසිම පිළිවෙලක් නැහැ. දැන් මෙතන ඊළඟට එන්න ඕනේ 4 කියලා එහෙම එකක් නැහැ. මට ඕන නම් මෙතන 5 දාන්න පුළුවන්. 5 දාලා මෙතන සමන්මලි. හරි? ඔහොම දාන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. තේරෙනවද කියන්නේ? ඊට පස්සේ මෙතනට ඊට පස්සේ යන්න ආයේ දාන්න පුළුවන්. 1 ඉන්නවා 2 ඉන්නවා 3 ඉන්නවා 4. අන්න ඔන්නෝම දාන්න පුළුවන්. අපිට කැමති එකක්. හරි? අපිට කැමති එකක් ඔය විදිහට දාන්න පුළුවන්. මෙතන පිළිවෙලක් තියෙන්න අවශ්‍යද? කිසිම අවශ්‍යතාවයක් නැහැ. හරි? කිසිම පිළිවෙලක් නැහැ. බලන්න මේ කිසි පිළිවෙලක් නැහැ නේ. මෙතන 4 3න් පස්සේ ඉන්න ඕනේ. ඒ වුණාට 5ට ඇවිල්ලා තියෙන්නේ. කිසි පිළිවෙලක් නැහැ. හරි? අපිළිවෙලයි. හරි? මෙයා වගේ තමයි. එතකොට පිළිවෙලක් තියෙන්න අවශ්‍ය නැහැ. හොඳට මතක තියාගන්න. හරි? right. එතකොට ලක්ෂණ ටික ආයෙ පොඩ්ඩක් මතක් කරගමු. මොකද්ද? සම්බන්ධක දත්ත සමුදායක මොනවාද? අන්න දත්ත සමුදාය ගබඩාවන්නේ මේ උපලැකි තුල. උපලැකි තුල තමයි ගබඩා වෙන්නේ.
උපලැකියක් තුල ගබඩා වෙන්නේ එකම වර්ගයට අයත් දත්ත බලන්න. මෙතන නම් අකුරු, මෙතන නම් ඉලක්කම්, ටෙලිෆෝන් නම්බර්ස් නම් ටෙලිෆෝන් නම්බර්ස්, උපන්දින නම් උපන්දින එකම වර්ගයට අයත්. හරි? ඒවා තව දුරටත් කෑලි කෑලි කඩන්න බෑ. ඒවා කෑලි කෑලි කඩන්න බෑ. අනිත් එක තමයි පටිපාටිගත පිළිවෙලක් නැහැ. අපිළිවෙලයි නේ. 1 2 3 ඊට පස්සේ 4 නැහැ. ආයෙ 5. හරි? ඔන්න ඔහොම. පිළිවෙලක් නැහැ. හරි? එතකොට ඔන්න ඔය විදිහට. හරි? මේ විදිහට තමයි ටේබල් එකක මතක තියාගන්න රිලේෂන් ටේබල් එකක දත්ත තියෙන්නේ. ඊට පස්සේ උපලැකි යාන යටතේ ලියන්න. උපලැකි යාන කියන එක යටතේ එතනත් දීලා නැහැනේ. ලියන්න. උපලැකි යාන යනු උපලැකි යාන යනු උපලැකි යාන යනු ඔය ඉතින් කපන්න නැතුව හරියනවද? හරි. උපලැකි යාන යනු උපලැකි යාන යනු වගුවක ඇති පේලි වේ. වගුවක ඇති පේලි වේ. වගුවක ඇති පේලි වේ. වගුවක ඇති පේලි වේ. එහි එක් දෙයක් පිළිබඳව වගුවක ඇති පේලි වේ. වගුවක ඇති පේලි වේ. එහි එක් දෙයක් පිළිබඳව එකිනෙකට සම්බන්ධ වූ එහි එක් දෙයක් පිළිබඳව යම් කිසි දෙයක් පිළිබඳව එකිනෙකට සම්බන්ධ වූ විවිධ දත්ත එකිනෙකට සම්බන්ධ වූ විවිධ දත්ත ගබඩා කරයි. එකිනෙකට සම්බන්ධ වූ විවිධ දත්ත ගබඩා කරයි. විවිධ දත්ත ගබඩා කරයි. විවිධ දත්ත ගබඩා කරයි. right. බලන්න උපලැකි යානත් එහා පැත්තට ගියොත් 12 වෙනි පිටුවට ගියොත් දැන් මේ උපලැකි යානයක් කියලා කියන්නේ මේ තියෙන උපලැකි යාන මේ තියෙන නිමලගේ උපලැකි යාන ටික. හරි? මෙන්න නම ලිපි නෑ. හරි? මොකක් හරි පිටු ගම්පහ. හරි? ඊට පස්සේ මේ තියෙන්නේ සමන් මොකක් හරි එයාගේ ලිපිනේ. රුවන්ගේ ලිපිනේ. සමන් මලීගේ ලිපිනේ. පාරමීගේ ලිපිනේ. හරි? එතකොට මේ තියෙන්නේ හරි? මොකක් හරි ඔන්න ඔහොම. ඔය තියෙන්නේ ඒගොල්ලන්ගේ ලිපිනේ. හරි? හරි. එතකොට මේ ලිපින ටික දැන් මේ ලිපින ටික කියලා කියන්නේ මේ නිමල්ට අදාළ ලිපිනේ. දැන් බලන්න මෙන්න මේ එක රෙකෝඩ් එකක් අරගත්තොත් මෙයාට අදාළ මෙන්න මේ ID එකට අදාළ යාට සම්බන්ධ දේවල් ටික තමයි ඔය තියෙන්නේ. මෙයාට සම්බන්ධ දේවල් ටික මෙයාගේ නම මෙයාගේ ලිපිනේ ඕනනම් මෙයාගේ දුරකථන අංකය. හරි? මෙයාගේ දුරකථන අංකය. ඊට පස්සේ මේ තියෙන්නේ මෙයාගේ නම ලිපිනේ දුරකථන අංකය. එයාට සම්බන්ධ දේවල් එකිනෙකට සම්බන්ධ දේවල්. මට කියන්න මේකේ පිළිවෙලක් තියනවද? මේකේ පිළිවෙලක් තියනවද? නම ලිපිනේ ඊට පස්සේ දුරකථන අංකය. දුරකථන අංකය අපි මොකක් හරි දාම් 0යි 7යි 6යි 5යි ඔන්නෝම මොකක් හරි තියෙනවා. උපලැකි යානවල සම්බන්ධයක් තියනවද? සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් තියෙනවා. පිළිවෙලක් තියනවද? මේකේ මේ විදිහට මේ පිළිවෙලට එන්න ඕනි කියලා පිළිවෙලක් තියනවද? පිළිවෙලක් නැහැ. පිළිවෙලක් නැහැ. කිසි පිළිවෙලක් නැහැ. ඒක ඔහේ එන්න පුළුවන්. හරි? එතකොට බලන්න එතන පල්ලෙහා මේ උපලැකි යානවල ලක්ෂණ දීලා තියෙනවා. බලන්න උපලැකි යානයක් උපලැකි එකක් හෝ වැඩි ගණනකින් සෑදී ඇත. උපලැකි යානයක් තියෙන්නේ උපලැකි එකක් හරි දෙක තුනක් හරි එකතු වෙලා තමයි උපලැකි යානයක් හැදෙන්නේ. ඊට පස්සේ දීලා තියෙනවා උපලැකි යාන ගණන ශුන්‍ය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වගුවක් තියෙන්න පුළුවන්. උපලැකි යාන නැහැ. උපලැකි යාන නැති වගුවක් තියෙන්න පුළුවන්ද බෑද? පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම වගුවක්. තාම දත්ත දාලා නැහැ. අලුතෙන් වගුවක් හදනවා ටීචර් කියලා. හරි? මෙන්න ID එක මෙන්න name එක මේකේ මුකුත් නැහැ. හැබැයි මේක වගුවක්. උපලැකි තියෙනවා. උපලැකි යාන නැත. දැන් මෙතන උපලැකි යාන කිව්වහම මට කියන්න මෙතන තියෙන උපලැකි යාන ගණන කීයද කියලා ආයෙ චුට්ටක් කියන්න බෑ. උපලැකි යාන ගණන කියන්නේ මේකේ
මෙතන තියෙන උපැලැකි යාන ගණන කීයද? උපැලැකි යාන ගණන කීයද? හරි. ඔව්. උපැලැකි ගණන නම් පේනවා 3යි. උපැලැකි යාන ගණන 1යි 2යි 3යි 4යි 5යි. ද 6යිද? උපැලැකි යාන ගණන 5යිද 6යිද? සමහරු 5යි කියනවා සමහරු 6යි කියනවා. බලන්න උතන මේ 12 වෙනි පිටුවේ ඊතල ගහලා තියෙන්නේ. 12 වෙනි පිටුවේ ඊතල ගහලා තියෙනවා. ඒ අනුව බලන්න. ඊතල ගහලා පෙන්නලා තියෙනවා. චූටි ළමයින්ට වගේ. උපැලැකි යාන ගණන මේකේ තියෙන තීරු ගණන මතක තියාගන්න 5යි 1 2 3 4 5 කියන මේ 5. මේ උඩ තීරුව අයිති වෙන්නේ නැහැ. තේරුණාද? ඒක මේ හෙඩින් එකනේ. ඒක අයත් වෙන්නේ නැහැ. උපැලැකි යාන කියලා තියෙන්නේ මේ තියෙන රෙකෝඩ්. මේකේ තියෙන රෙකෝඩ් ගණන. උපැලැකි යාන. උපැලැකි යාන එහෙනම් කීයද? 5යි මෙතන. හරි? හොඳට මතක තියාගන්න. මේකේ උපැලැකි යාන ගණන 5යි. මේක අයත් වෙන්නේ නැහැ. හරි? ඒක අයත් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ වගුවේ උපැලැකි යාන 0යි. මේකේ උපැලැකි යානයක් නැහැ. හැබැයි වගුවක් තියනවද? වගුවක් තියෙනවා. උපැලැකි තියනවද? උපැලැකි දෙකක්ම තියෙනවා මේ. උපැලැකි දෙකක් තියෙනවා. උපැලැකි යාන රෙකෝඩ්ස් 0යි. මෙතන රෙකෝඩ්ස් 5යි. හරි? අන්න ඒක මතක තියාගන්න. හරි? රයිට්. එතකොට ශුන්‍ය වෙන්න පුළුවන්. ඊළඟට කියනවා 12 වෙනි පිටුවේ එකක් වෙන්නත් පුළුවන්. එක රෙකෝඩ් එකක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ එකකට වඩා වැඩි විය හැක. ගොඩක් තියෙන්නත් පුළුවන්. එම උපැලැකි යානවල අනුපිටපත් තිබිය නොහැක. අනුපිටපත් තියෙන්න පුළුවන්ද? මෙතන මේකම ආයෙ තියෙන්න පුළුවන්. දැන් මේ අන්තිම රෙකෝඩ් එකම මෙහෙම ආයෙ දානවා. ආයෙත් තියෙනවා. මොකක් හරි ඇඩ්‍රස් එක. මොකක් හරි ඇඩ්‍රස් එක නැහැ මේකම. මෙහෙම දෙපාරක් තියෙන්න පුළුවන්ද? මෙහෙම දෙපාරක් තියෙන්න පුළුවන්ද? මෙහෙම දෙපාරක් තියෙන්න බෑ. මෙතන දෙපාරක් තියෙන්න බෑ. බැරි හේතුව ID එකද නමද ලිපිනේද? ඒ කියන්නේ වැඩියෙන්ම බලපාන්නේ ID එකද නමද ලිපිනේද? මං කිව්වේ මේකම දෙකක් තියෙන්න බෑ. මේක දැක්ක ගමන් ඔයාගේ නිකන් හිතට නිකන් හෝස් ගාලා යන්න ඕනේ මෙහෙම දැක්ක ගමන්. ඇයි හේතුව? මොන කොලම් එක හින්දාද? බලන්න ID එක දෙපාරක් යෙදිලා. මං කිව්වා ID එක කවදාකවත් ප්‍රයිමරි කී එක දෙපාරක් යෙදෙන්න බෑ. දෙපාරක් යෙදුනොත් ඒක මහා පාප කර්මයක් කියලා මං කිව්වා. හරි? ඒතකොට ඒ වගේ හැඟීමක් එන්න ඕනේ ID එක දෙපාරක් දැක්කහම. හරි? එහෙන් පව් සිද්ධ වෙන්නේ නැහැ. මේ දෙපාරක් එකම ID එක දෙපාරක් තියෙනවා දැක්කහම නිකන් හිත හෝස් ගාලා යන්න ඕනේ. එහෙම තියෙන්න බෑ. තේරුණාද? ඒ ගානට තියෙන්න ඕනේ ඇඟේ. IT අර ඇඟේ තියෙනවා කියන්නේ ඒකයි. හරි? දැන් ඔයගොල්ලන්ට මොකක් හරි දුක හිතෙන දෙයක් එහෙම නැත්නම් මේ මොනවාද? ඒ වගේ එකක් දැක්කහම හරි? වැරදි වැඩක් දැක්කහම එකපාරට නිකන් එනවනේ. තරහක් කේන්තියක් නේ? එහෙම එකක් එනවනේ. අන්න ඒ වගේ මේක දැක්කහම ඔයාලට තරහ යන්න ඕනේ. දුක හිතෙන්න ඕනේ තරහ යන්න ඕනේ. මෙහෙම තියෙන්න බෑ කියලා. තේරුණාද? පැහැදිලිද? මේකෙන් එකයි තියෙන්න පුළුවන්. එතකොට ID එක කවදාවත් රිපීට් වෙන්න බෑ. ID එක රිපීට් වුනේ නැත්නම් ඉතින් ගැටලුවක් නැහැ. අන්න 5 නෙමෙයි අපි එතන 6 දැම්මනම් අන්න මේක එක සමාන දෙකක් නෙමෙයිනේ. මේ දෙන්නෙක් වෙන්න පුළුවන්. හරි? මේ ඉන්නේ දෙන්නෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවල ගැටලුවක් නැහැ. හැබැයි මෙතන කියන්නේ උපැලැකි යානවල අනුපිටපත් කවදාවත් තියෙන්න බෑ. මේකම පිටපතක් තවත් පල්ලෙහෙන් තියෙන්න බෑ. ඒක සම්පූර්ණයෙන් වැරදි. හරි? ඔව්. සාපරාධී ක්‍රියාව. ඊළඟට උපැලැකි යානත් පටිපාටිගත නොවේ. unordered. හරි? මේ උපැලැකි යානයක් අරගත්තොත් ඒක පටිපාටිගත නැහැ. හරි? ඒවා F2කට පේනවා. right. ඊළඟට දැන් මේ අපි මේ පොඩි අර පොඩි ළමයි ඉගෙන ගන්න වගුවක් ගැන මේ ඉගෙන ගන්නේ. නමුත් බලන්න ඔය ප්‍රශ්න වලට එද්දි හරි මේ එක එක විදි වලට තමයි එන්නේ. දැන් වගුවක් කියන එක දන්නේ නැද්ද? වගු ඉගෙන ගත්තේ මේ 2 වසරේදීනේ. හරි වගු වල මේ තියෙන්නේ තීරු මේ තියෙන්නේ එම ගියේ වගු ඉගෙන ගන්න පොඩි කාලේ. හැබැයි දැන් බලන්න ඒවයි ප්‍රශ්නේද්දි A level වලටත් ඒක බලපානවා. හරි? බලන්න ඊළඟට වගුවක ಗುಣ කියලා අපිට කතා කරන්න තියෙනවා. වගුවක ಗುಣ. වගුවක ಗುಣ මොනවාද? අන්න සෑම වගුවකටම පළවෙනියෙන් අංක 1 නමක් තියෙන්න ඕනේ. සෑම වගුවකටම මේ රිලේෂනල් ඩේටාබේස් එකේ තියෙන වගුවකටම නමක් තියෙන්න ඕනේ. නමක් නැති වගුවක් තියෙන්න බෑ. දැන් මෙහෙම තිබ්බහම ඔයගොල්ලන්ට තරහ යන්න ඕනේ. මේක දැක්කහම බලන්න නමක් නැහැ. එහෙම තියෙන්න
බෑ. මේකට අනිවාර්යෙන් නමක් තියෙන්න ඕනේ. අපි දාමු ස්ටුඩන්ට් කියලා. හරි. මෙහෙම වගුවට අනිවාර්යෙන්ම නමක් තියෙන්න ඕනේ. ඊළඟට අපි කියනවා මේ ඊළඟ එක තමයි වගුවක තත්ත්වය. එහෙම නැත්නම් ඩිග්‍රී එක. ඩිග්‍රී එක කියලා කියන්නේ එතන ලියන්න මේන් අදහස් වෙනුවේ වගුවක පවතින උපලැකි ගණනයි. මේන් අදහස් වනුවේ වගුවක පවතින උපලැකි ගණනයි ඩිග්‍රී එක. වගුවක පවතින උපලැකි ගණනයි. වගුවක පවතින උපලැකි ගණනයි. number of columns. හරි. ඩිග්‍රී එක තත්ත්වය. ඊළඟට එතකොට මෙතන තියෙන කොලම් ගාන තමයි වගුවක අපි කියනවා ඩිග්‍රී එක එහෙම නැත්නම් තත්ත්වය කියලා අදහස් කරන්නේ. වගුවක මේකේ තත්ත්වය ඒක බිඳුව වෙන්න පුළුවන්. හරි. ඩිග්‍රී එක බිඳුව වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඊළඟ එක තමයි ගණනීයතාවය එහෙම නැත්නම් කාඩිනල්ටි. හරි. ගණනීයතාවය. ඒ යටතේ තියන්න ගණනීයතාවය කියලා කියන්නේ sorry මේ ඩිග්‍රී එක කියලා කියන්නේ උපලැකි ගණන. ඔයගොල්ලෝ උපලැකි ගණන කියලා ලිව්වේ. උපලැකි ගණන බිඳුවක් වෙන්න බෑ. මම කිව්වේ බිඳුවක් වෙන්න පුළුවන් කියලා නේ. උපලැකි ගණන ඩිග්‍රී එක බිඳුවක් වෙන්න බෑ. ගණනීයතාවයේ බිඳුවක් වෙන්න පුළුවන්. ගණනීයතාවය කියලා කියන්නේ තීරු ගන්න. මේ ඩිග්‍රී එක කියලා කියන්නේ හරියට ලිව්වනේ. මම හරියට කිව්වා උපලැකි ගණන මේ උපලැකි ගණන බිඳුවක් වෙන්න බෑ. හරි. උපලැකි යාන තමයි බිඳුව වෙන්න පුළුවන්. හරි. එතකොට ආයෙත් මම කිව්වොත් එහෙම තත්ත්වය එහෙම නැත්නම් ඩිග්‍රී එක කියලා කියන්නේ වගුවක පවතින උපලැකි ගණන. හරි. උපලැකි ගණන. ඒතර ඒක බිඳුව වෙන්න බෑ. ඊළඟට ගණනීයතාවයේ තියන්න වගුවක පවතින උපලැකි යාන ගණන. number of records. උපලැකි යාන number of records. අරක number of columns. හරි. මේ දෙක මාරුන්නේ නැහැනේ. තත්ත්වය කියලා කියන්නේ වගුවක පවතින උපලැකි ගණන. ගණනීයතාවය කියලා කියන්නේ වගුවක පැවතින උපලැකි යාන ගණන. number of records. හරි. වගුවකදී අපි රෝ එකක් කියනකට වඩා රෙකෝඩ් කියන එක තමයි වැඩියෙන් පාවිච්චි කරන්නේ. රෝ එකක් කිව්වොත් වැරදි නෑ ඉතින්. හරි. රෙකෝඩ් එකක්. හරි. right. හරි. පවතින උපලැකි යාන. ඒත් එක්කම මතක තියන්න ගණනීයතාවය කියන එක මේ අපේ රිලේෂනල් ඩේටාබේස් එකක් අඳිද්දි වගු දෙකක් අතර ගණනීයතාවය ගණනය කරද්දී ඔය පල්ලෙහා එතන තරුවක් දාගන්න. එතන දාලා තියෙන්නේ ගණනීයතාවයේ මගින් එක් භූතාර්ථයක හරි ඉන්ස්ටන්සස් කොපමණ සංඛ්‍යාවක් වෙනත් භූතාර්ථයක ඉන්ස්ටන්සස් සමග සම්බන්ධ වේදයි යන්න සඳහන් කරනු ලැබේ. ඒ කියන්නේ අර දැන් අපි මේ විදිහට ER ඩයග්‍රෑම් එකක් ඇන්දොත් වගු දෙකක මෙන්න මේ දෙන්න අතර හරි මේ වගු දෙක අතර ගණනීයතාවය එහෙම නැත්නම් කාඩිනල්ටි එක අරගත්තොත් එහෙම හරි ඒකේ කියන්නේ one to many මෙයාගේ තියෙන එක රෙකෝඩ් එකක් මෙයාගේ රෙකෝඩ් කීයක් එක්ක සම්බන්ධයිද කියන එක. ඒක තමයි ගණනීයතාවය කියලා කියන්නේ. මේ වගේ රිලේෂන්ෂිප් එකකදී ගණනීයතාවය කියලා කියන්නේ එක් වගුවක තියෙන එක ඉන්ස්ටන්ස් එකක් අපි කියලා ඒකට කියන්නේ ඉන්ස්ටන්ස් එකක්. හරි. දෘෂ්ටාංශයක් කියලා කියනවා සිංහලෙන්. ඉන්ස්ටන්ස් එකක්. නැත්නම් එක රෙකෝඩ් එකක්. අනිත් වගුවේ රෙකෝඩ් කීයක් එක්ක එහෙම නැත්නම් අනිත් වගුවේ ඉන්ස්ටන්සස් කීයක් එක්ක සම්බන්ධයිද කියන එක. දැන් මෙතන මේකේ එක ඉන්ස්ටන්ස් එකක් මේකේ ඉන්ස්ටන්සස් ගොඩක් එක්ක සම්බන්ධයි. මේකේ එක රෙකෝඩ් එකක් මේකේ රෙකෝඩ් ගොඩක් එක්ක සම්බන්ධයි. හැබැයි මේකේ එක රෙකෝඩ් එකක් මේකේ එක රෙකෝඩ් එකක් එක්ක පමණයි සම්බන්ධ. එතකොට මේකේ ගණනීයතාවය අරගත්තොත් one to many කියලා දාන්න පුළුවන්. එතන ඒක පොඩ්ඩක් තරුවක් දාගන්න. ඒක ලියන්න දෙයක් නැහැ ලියලානේ තියෙන්නේ. එතන පොඩ්ඩක් තරුවක් දාගන්න. රිලේෂන්ෂිප් එකකදී ඒ විදිහට වෙනස් වෙනවා කියන එක. හරි. එතකොට ඕවා ප්‍රශ්න වලට එනවා. පොඩි දේවල්, චූටි දේවල් ළමයි. හරි. මේ වගුවක තීරු ගානයි, පේලි ගානයි, හරි. චූටි දේවල්. හැබැයි
ප්‍රශ්න වල ආවහම අපි පොඩ්ඩක් හිර වෙනවා. කොහෙද මේ මොකද්ද මේ කියලා චුට්ටක් පැටලෙනවා. හරි? ඒකයි ඔය ලියා ගන්න ඕනේ. හරි? එතන තරුවක් දාගන්න. right ඊළඟට බලන්න වසම ඩොමේන් එක. අන්න ඩොමේන් එක කියලා කියන්නේ මොකද්ද? දත්තපාදයකට 13 වෙනි පිටුව දත්තපාදයකට අදාළ වසම එහෙම නැත්නම් ඩොමේන් ලෙස හඳුන්වන්නේ උපලක්ෂණයක් තුල පැවතිය හැකි අගයන්ගේ පරාසය වේ. අගයන්ගේ පරාසය මෙන්න මේ උපලක්ෂණයක් තුල උපලක්ෂණයක් කියලා කියන්නේ මෙන්න මේ තීරුවක් තුල තියෙන්න පුළුවන් අගයන් වල පරාසය. එතකොට එතන කියනවා සෑම උපලක්ෂණයක් සඳහාම එහි වසම ඩොමේන් ලෙස අනුමත කුලකයන් අගයක් පවතී. එම උපලකයට පැවතිය හැකි සියලුම අගය කුලකය. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. මෙතන තිබ්බොත් එහෙම ඉපදුණු මාසය කියලා. නිකන් හිතන්නකෝ ඉපදුණු මාසය කියලා. අන්න ඒකේ තියෙන්න පුළුවන් ඩොමේන් එක කීයද? 1යි 12යි අතර සංඛ්‍යා. ඒක තමයි ඩොමේන් එක. ඒ අතර සංඛ්‍යා ටික තියෙන්න පුළුවන්. ඊට අමතරව සංඛ්‍යා තියෙන්න බෑ. අපි හිතමු නගරය කියලා ඔයාගේ ටවුන් එක තිබ්බා කියලා. ලංකාවේ තියෙන ටවුන් ටික ඔක්කොම ගත්තොත් අන්න ඒක තමයි මේ කොලම් එකේ ඩොමේන් එක. ඊට පස්සේ නම කියලා අරගන්නකො. නම කියන එකට නම් එහෙම ඩොමේන් එකක් අපිට කියන්න බෑ. කියන්නේ නම් එක නම් තියෙන්න පුළුවන්. එතකොට නමුත් ඒකෙත් ඩොමේන් එකක් තියෙනව මොනවාද? ඉලක්කම් තියෙන්න බෑ. අකුරු වලින් හැදුණු මෙන්න මේ වගේ දිගකින් යුක්ත නමක් වෙන්න ඕනේ කියලා අපිට එතන ඩොමේන් එක ඩිෆයින් කරන්න පුළුවන්. පැහැදිලි? right. එතකොට ප්‍රශ්නයක් අහනවා වෙබ්සයිට් එකක ඩොමේන් එක නෑ වෙබ්සයිට් එකේ ඩොමේන් එක කියන්නේ වෙනම කතන්දරයක්. හරි? ඒ ඩොමේන් නේම් එක. හරි? ඒ ඩොමේන් නේම් එක ඒකයි මේකයි පටල ගන්න එපා. මේ වෙනම කතන්දරයක්. ඒක වෙනම කතන්දරයක්. හරි? ඒකයි මේකයි පටල ගන්න එපා. එතකොට ඒ ඩොමේන් කියන්නේ ඒක. හරි? මේක තියෙන්න පුළුවන් වසම. වසම කියන එක තමයි ඩොමේන් එක කියන්නේ. right. එතකොට ඔන්න ඔය වචන ටික පොඩ්ඩක් අහලා හුරු කරලා තියාගන්න ඕනේ. මොකද එක්සෑම් එකට එනවා. right. දැන් අපි අන්න එතකොට ඒ 12 13 පිටු. හරි? ඊළඟ කොටසට ගියොත් ළමයි ඊළඟ කොටසට ගියොත් අපි දැන් ඔය කරපු දේවල් වල දැන් අපි මේ කරන්නේ මොකද්ද කියන එක තමයි ඔය උතන දාලා තියෙන්නේ. මම ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරන්න. දැන් උතන අපි ඊළඟට මේ 14 වෙනි පිටුවට හරි 14 වෙනි පිටුවට ගියොත් ඩේටාබේස් එකක් සැලසුම් කරන පියවර ටික තමයි ඔය කියාගෙන යන්නේ. දැන් අපි මේ වෙනකොටත් නේ චුට්ටක් දැන් සැලසුම ගහගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඩේටාබේස් එකක් හදන්න ඕනේ කියලා අපිට කවුරු හරි කිව්වොත් දැන් අපි දන්නවා හොඳම ක්‍රමේ රිලේෂනල් ඩේටාබේස්. ඊට අමතරව තවත් එක ක්‍රම තියෙනවා. නෙට්වර්ක් කියයි හරි ඊට පස්සේ මොනවාද මේ හයිරාකි මොඩල් කියයි ෆ්ලැට් ෆයිල් සිස්ටම් කියයි. එතකොට අපි දැනට අපිට A level IT වලදී කියන්නේ අන්න හොඳ ක්‍රමයක් තමයි රිලේෂනල් මොඩල්. එතකොට රිලේෂනල් මොඩල් වලට ආවා. රිලේෂනල් මොඩල් හැබැයි හිතන තරම් වගු ගහන්න ලේසි නෑ. ඒකින්ද අපි සැලැස්මක් ඇතුව තමයි යන්න ඕනේ. හරි? ඒකින්ද අපි මෙච්චර කල් දැන් ගිය සතිවල සැලැස්මක් ගැහුවා. හරි? සැලැස්මක් ඇන්දා. එතකොට object relational model කියලා object relational model අපි කරන්නේ නැහැ. අපි කරන relational model. එතකොට ඔය සැලසුම් කිරීමේදී අපි යොදා ගන්න ඔය පියවර හතරක් ගැන තමයි ඔතනදී කතා කරන්නේ. බලන්න. එතන මෙන්න මෙහෙම පොඩ්ඩක් ලියා ගන්න. දැන් අපි ඔය කරලා තියෙන්නේ අපි ඔය පියවර හතර තමයි දැන් මේ ක්‍රමයෙන් යන්නේ. හරි? ඔය පියවර හතර ලියා ගන්න. පළවෙනි එක අවශ්‍යතා විශ්ලේෂණය. පළවෙනි එක තමයි අවශ්‍යතා විශ්ලේෂණය. හරියට නිකන් අර දැන් මතක් වෙනවද පද්ධති පාඩම. පද්ධතියක් හදද්දිත් එහෙමනේ මුලින්ම කරන්නේ අවශ්‍යතා විශ්ලේෂණය. requirement analysis. අවශ්‍යතා විශ්ලේෂණය. කවුරු හරි ඇවිල්ලා අපිට කියනවා database එකක් හදලා දෙන්න. ඊට පස්සේ අපි එකපාරට දඩස් ගාලා හදලා දෙන්නේ. අපි ඉස්සෙල්ලාම ඇනලයිස් කරලා බලනවා මුට මොන වගේ database එකක්ද, කඩේකටද, හරි, ඉස්කෝලේකටද, හරි, මොනාටද database එක කියලා අපි ඉස්සෙල්ලාම ඇනලයිස් කරනවා. අවශ්‍යතා විශ්ලේෂණය. දෙවෙනි එක සංකල්පීය දත්ත ආකෘති. ඔන්න ටිකක් දැන් බර වචනයක් වගේ. නමුත් අපි ඒක මේ වෙද්දි දන්නවා. සංකල්පීය දත්ත ආකෘතිය නැත්නම් conceptual data model. conceptual
data model පල්ලෙහා තියෙනවා conceptual data model සංකල්පීය දත්ත ආකෘතිය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද සංකල්පීය දත්ත ආකෘතිය කියලා කියන්නේ? ඔය තියෙන පල්ලෙහා සම්බන්ධතා ප්‍රස්ථාර ඔය එක එක නම් වලින් කියනවා. මොනවාද? අපි මේ ඇඳපු ER diagram එක. මුලින්ම අර විස්තරේ අපි ඇනලයිස් කරා ඊට පස්සේ ER diagram එක අඳිනවා. ER diagram එක අඳිනවා. සංකල්පීය දත්ත ආකෘතිය. ඊළඟට තුන්වෙනි එක ලියන්න තාර්කික පටිපාටි සටහන තාර්කික පටිපාටි සටහන හරි තාර්කික පටිපාටි සටහන තාර්කික පටිපාටි සටහන logical design model හරි ඊළඟට හතරවෙනි එක භෞතික සැලැස්ම physical design කොහෙද ලියන්නේ කියලා අහන්න දැන් මෙච්චර ලියුව කොහෙද 14 වෙනි පිටුවේ 14 වෙනි පිටුවේ අපි ඉන්නේ 14 වෙනි පිටුවේ අර උඩ තියෙන 1 2 3 4 දාලා අවශ්‍යතා විශ්ලේෂණය සංකල්පීය දත්ත ආකෘතිය ඒ කියන්නේ conceptual model ඊළඟට logical design model ඒ කියන්නේ තාර්කික පටිපාටි සටහන අවසාන එක හතරවෙනි එක භෞතික සැලසුම physical design එක භෞතික සැලසුම හරි right දැන් මට කියන්න අවශ්‍යතා විශ්ලේෂණය කියන එක ඔයා දන්නවා. ඒ කියන්නේ දැන් මම ඔයාට සිද්ධියක් දුන්නාම ඔයා ඒක විශ්ලේෂණය කරලා සිද්ධිය ඒ කියන්නේ අර දැන් 2014 ප්‍රශ්නේ හිතන්නකෝ ගිය සතියේ කරපු ගිය සතියේ නෙමෙයි ඔයා මේ ඊයේ පෙරේද කරපු 2014 ප්‍රශ්නේ ඊයේ පෙරේද නෙමෙයි ඊයේ නේ දුන්නේ 2014 ප්‍රශ්නේ හිතන්නකෝ. ඔයා ප්‍රශ්නේ කියවලා ඒ අවස්ථාව විශ්ලේෂණය කරා. කරලා ඉවරලා ඊළඟට දෙවෙනි පියවර මොකද කරේ? අන්න ඔයා සංකල්පීය දත්තාකෘතියක් හැදුවා. conceptual data model එකක් හැදුවා. ඒ කියන්නේ ER diagram එකක් හැදුවා. හදලා ඉවර වෙලා ඔයා ඒක තාර්කික ඒක 2014 ගානේ නම් කියලා තිබ්බේ නෑ තාර්කික පටිපාටි සටහනට හරවන්න කියලා. හැබැයි දැන් ඔයා දන්නවද නැද්ද ER diagram එකක් තාර්කික පටිපාටි සටහනට හරවන්න දන්නවද නැද්ද? ER diagram එකක් අර ලොකු එකක් ඇඳයින් පස්සේ තාර්කික පටිපාටි සටහනට හරවන්න. ඒ කියන්නේ තුන්වෙනි පියවර තාර්කික පටිපාටි සටහනට හරවන්න. ඒ කියන්නේ වගු බවට පරිවර්තනය කරන්න. දන්නවද නැද්ද දැන් මේ වෙද්දි? දන්නවා. මේ වෙද්දි දන්නවා. මට කියන්න ඔයා හතරවෙනි පියවර. ඒ කියන්නේ භෞතික සැලැස්ම. දැන් භෞතිකව ඔයා වගු ටික හදන්න දන්නවද නැද්ද? දැන් ඔන්න සංකල්පීය වශයෙන් හැදුවා. මේක මේ මොනවද? ප්ලෑන් එකක් ගැහුවා ER diagram එක වගු වලටත් හැරෙව්වා. දැන් ඔයා භෞතිකව සැලසුම් කරන්න දන්නවද නැද්ද? භෞතිකව සැලසුම් කරන්න දන්නවද? භෞතිකව සැලසුම් කරන්න. ඒ කියන්නේ ඇත්තට මේ වගු ටික හදන්න. ඒකක් දන්නවද? මම ඉගෙනුවේ නැහැ හැබැයි. දන්නවනම් කමක් නැහැ. දන්නවනම් හොඳයි. එතකොට මම තාම පන්ති ඉගෙනලා නැහැ. හරි? නැත්තම් නේ පුරුද්දට දන්නවා කිව්වද දන්නේ නැහැ. නෑනේ? YouTube බලනවා. හරි. කොහොම හරි. එතකොට භෞතික සැලැස්ම කියන එක දැන් ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා මේකේ ඒ කියන්නේ මම මේ කරන විදියට ආව නම් නැත්නම් ඊට කලින් මම දාලා තියෙන වීඩියෝස් හරි මොනවා හරි බැලුවා නම් සමහරට දන්නවා ඇති. නමුත් ඊළඟට තමයි අපි ඒක කතා කරන්න යන්නේ. හරි? දැන් අපි පියවරෙන් පියවරට එන්නේ. එතකොට ඔන්න දැන් මේ වෙද්දී අපි තාර්කික පටිපාටි සටහනට හරවන්න දන්නවා. භෞතික සැලැස්මට තාම අපි ගියේ නෑ. භෞතික සැලැස්ම තමයි ඊළඟට යන්න තියෙන්නේ. හරි? ඒ කියන්නේ ඇත්තටම මේ database එක අපේ කම්පියුටර් එක ඇතුලේ හදන්න තමයි ඊළඟට යන්න තියෙන්නේ. දැන් අර concept එකක් විදියට diagram එක ගහලා ඒව වගු වලටත් හරවලා ඉවරයි. දැන් ඉතින් දෙයියනේ කියලා වගු ටික හදන්න තමයි තියෙන්නේ. හරි? right. එතන පියවර 3 යටතේ ලියන්න. පියවර 3 යටතේ ලියන්න. ඔව් MySQL තමයි පාවිච්චි කරන්නේ ඒකට. පියවර 3 යටතේ ලියන්න. තාර්කික පටිපාටි සටහන. ඒ කියන්නේ ER diagram එක
දත්ත සමුදායක් ගොඩනැගීමට අදාළ දත්ත සමුදායක් ගොඩනැගීමට අදාළ දත්ත සමුදායක් ගොඩනැගීමට අදාළ තාර්කික පටිපාටි සටහන දත්ත සමුදායක් ගොඩනැගීමට අදාළ නිශ්චිත සැලසුමකට වරහන් ඇතුලේ දාගන්න එක බ්ලූප්‍රින්ට් එකක් කියලා. බ්ලූප්‍රින්ට් නිශ්චිත සැලැස්මක් එහෙම නැත්නම් බ්ලූප්‍රින්ට් එකක්. B L U E P R I N T බ්ලූප්‍රින්ට් ඒ වචනේ වැදගත්. හරි. බ්ලූප්‍රින්ට් තාර්කික පටිපාටි සටහන දත්ත සමුදාය ගොඩනැගීමට අදාළ නිශ්චිත සැලසුමකට එහෙම නැත්නම් බ්ලූප්‍රින්ට් එකකට අනුව සංවිධානය වී ඇති අයුරු පෙන්වයි. සංවිධානය වී ඇති අයුරු පෙන්වයි. එතන බ්ලූප්‍රින්ට් කියන එක එහෙම නැත්නම් නිශ්චිත සැලසුම බ්ලූප්‍රින්ට් කියන එක හයිලයිට් කරගන්න. බ්ලූප්‍රින්ට් කියන එක. මොකද ඔවා ප්‍රශ්න වලට එනවා. එතකොට මේ කෙලින්ම දත්ත සමුදායක බ්ලූප්‍රින්ට් එකක් විදියට පෙන්වන්නේ මොන අවස්ථාවේද කියලා අහන්න පුළුවන්. අන්න අපිට කියන්න පුළුවන් තාර්කික පටිපාටි සටහන. එහෙම නැත්නම් තාර්කික දත්ත සමුදාය ක්‍රමානුරූප දත්ත සමුදා පරික්‍රමාව. ඔය සිංහල වචන ඔක්කොම ටික ඉතින් පාඩම් කරන්න වෙනවා. මට කරන්න දෙයක් නැහැ. එක එක තැන්වල එක එක වචන එනවා ඉතින්. හරිද? එක වචනයක් නෙමෙයි එන්නේ. එක තැනක අහනවා මේක දත්ත සමුදා පරික්‍රමාවට හරවන්න කියලා. හරි? වගු වලට හරවන්න කියලා ඔය කියන්නේ. තව ප්‍රශ්නක කියනවා දත්ත සමුදාය ක්‍රමානුරූප වලට හරවන්න කියලා. ඒ කියන්නේත් වගු වලට හරවන්න. තව තැනක කියනවා තාර්කික පටිපාටි සටහන් බවට පරිවර්තනය කරන්න. ඒ කියන්නේත් වගු වලට හරවන්න. ඉතින් මට කරන්න දෙයක් නැහැ. එක එක තැන්වල එක එක වචන එනවා. ඉතින් මේ මම නෙමෙයිනේ පේපර් එක හදන්නේ. එතකොට මොන වචනය ආවත් ඒක පුළුවන් වෙන්න ඕනේ. ওই වචන තුනම කරුණා කරලා පාඩම් කරගන්න. ඉංග්‍රීසි වලින් නම් ගොඩක් වෙලාට එන්නේ ලොජිකල් ඩිසයින් මොඩල් එහෙම නැත්නම් ලොජිකල් ඩේටාබේස් ස්කීමා කියන එක. හරි? එතකොට සිංහල වචන තුනම කරුණා කරලා මතක තියාගන්න මොන වචනේ ඉද්දන්නේ. හරි? ප්‍රොෆෙසර්ට හිතෙනවා ඌ 10 20 30 ගන්නලා එකක් දානවා. හරි? එහෙම දානවද දන්නේ නැහැ. කුමරි මේ එක එක වචන දානවා. හරි? ඒ කියන්නේ IT වලට අමතරව ඒගොල්ලෝ ඕගොල්ලෝගේ සිංහල දැනුවත් පරීක්ෂා කරලා බලනවා. මුට දෙන්නම් කියලා. සිංහල දැනුවත් පරීක්ෂා කරලා බලනවා. හරි? හරි? බ්ලූප්‍රින්ට් කියන එක එහෙම නැත්නම් නිශ්චිත සැලසුම කියන එක හයිලයිට් කරගන්න. ඒක අයත් වෙන්නේ මෙන්න මේ තාර්කික සටහනකට එහෙම නැත්නම් දත්ත සමුදා පරික්‍රමාවකට එහෙම නැත්නම් ඩේටාබේස් ස්කීම් එකකට හරවන එකට. ඩේටාබේස් ස්කීම් නම් බ්ලූප්‍රින්ට් නම් ඩේටාබේස් ස්කීමා කියන එක මතක තියාගන්න. හරි? රයිට්. හරි. ඊළඟට පහත භූතාර්ථ සම්බන්ධක සටහන සම්බන්ධක ආකෘති වලට හරවන්න කියලා අන දීලා තියෙනවා. එතකොට එතන අපි චුට්ටක් මෙන්න මේ එකක් දාගන්න. ER ඩයග්‍රෑම් එක පල්ලෙහා 15 වෙනි පිටුවේ දැන් අපි ඒව දන්නවා. දැන් අපි ඒවා ඕනාවටත් වඩා කරලා තියෙන්නේ. ඕනාවටත් වඩා කරලා නැහැ. මේ ඕන ප්‍රමාණයට කරලා තියෙන්නේ තව කරන්න ඕනේ. එතකොට මෙන්න මේ ER ඩයග්‍රෑම් එක දාගෙන එතන පල්ලෙහෙන් වගු ටික අඳින්න ටක් ගාලා. දාන්න වෙන්න මෙහෙම අපි දාමු ස්ටුඩන්ට් ලොකු එකක් නෙමෙයි දෙන්නේ ඔතන මේ අර තියරි ටික කම්ප්ලීට් වෙන්න හින්දා සාමාන්‍ය පොඩි එකක් දෙන්නේ තියරි ටික. එතකොට ඔයා ආපහු දෙවෙනි පාර බලාගෙන යද්දි ලස්සන්ට පිළිවෙලට තියෙනවා. දැන් ඉගෙනගෙන යන විදිය මෙහෙම ඊට පස්සේ දෙවෙනි පාර පාඩම් කරද්දි ඔයා දැක්ක ගමන් මෙන්න තියෙනවා ලොජිකල් මොඩල් එක, එහා පැත්තේ ER ඩයග්‍රෑම් එක තියෙනවා. හරි? ඊට පස්සේ මෙතන මේ මොනවාද? ඒකේ conceptual model එක තියෙනවා. හරි? student has මම දානවා has subject many to many මෙතන has teacher මෙතන stid මෙතන name මෙතන dob මෙතන age මෙතන sub id one many මෙතන
TID address ටක් ගාලා ඔන්න ඔක වගුවට හරවන්න. වගුවට හරවන්න කියන්නේ මේක ඇඳා පල්ලෙහෙන් එතන කොටුවේ ඇතුලේ මේක අඳින්න ඊට පල්ලෙහා ඉඩේ වගු ටික ලියන්න. හරි? හරි. ටක් ගාලා. ඉක්මනට මොනවද මේ hina වෙන්නේ? නෝ chat එක මම බලන්නකෝ පස්සේ. හරි හරි ඕක ඇඳ ගන්නකෝ. අපරාධ කියන්න බෑ අර ෆිසිකල් පන්තියක වගේම තමයිනේ. ඒ වගේම තමයි පොඩ්ඩක් මෙහාට හැරුණ ගමන් කතා කරනවානේ. ඒ වගේම තමයි මෙතන. පොඩ්ඩක් මං වැඩක් කරද්දී මෙතන කමක් නැහැ ඉතින්. නැත්තම් කම්මැලිනේ ඔහේ බූරු වගේ බලාගෙන ඉන්න බෑනේ. කමක් නැහැ හැබැයි වැඩේ කරන්න ඕනේ. මට කිසි අවුලක් නැහැ ඕන විකාරයක් කරාට. වැඩේ කරනව නේ එච්චරයි. ඔයගොල්ලෝ වැඩේ කරන හින්දා මගේ එහෙම කිසි කාටක් නැහැ. හරි. හරි හරි. වැඩේ කරනව නේ එච්චරයි. ටක් ගාලා. කියන්නේ මගේ උගන්නපු උන් ඉන්න ඕනේ නියම තව අවුරුද්දකින් දෙකකින් තුනකින් හතරකින් නිම වැඩෙක් වෙලා ඉන්න ඕනේ. හරි? ටක් ගාලා ඉඳගන්න. ඉවරයි. වගුවලට අරවලත් ඉවරද? එහා පැත්ත ටික පේන්නේ නැද්ද? එහා පැත්ත මොකුත් නැහැ. හරි. අංජන තමයි කියන්නේ මොකක් හරි දාලා තියෙන්නේ. දැන් දාගෙන උඩේව බලන්න එපාලු. අංජනය තමයි මොනවා හරි දාලා තියෙන්නේ. හරි. හරි වැඩේ කරන්නකෝ. right. එතකොට හරි වැඩේ කරනවනේ එච්චර. ඒක දැන් තව අවුරුද්දක් දෙකක් යද්දී අපේ උන් ඉන්න ඕනේ හොඳ තැන්වල. හරි? එතකොට ලංකාවේ ඔන්න හිතන්න අලුතෙන් වෙබ්සයිට් එකක් හඳුන්වා දෙනවා. එතකොට අපේ එකේ ඒකේ චීෆ් ඉන්ජිනියර්. එතකොට අපිට ආඩම්බරයි. කියමු මොනා කරත් හරි? ඒකේ ඉහළම තැනට යන්න ඕනේ. කොච්චර දැන් එහෙම ඉන්නවා. හරි? අපි උගන්නපෙවුන් දැන් ගොඩක් කල් ඉඳන් උගන්නනවානේ. උගන්නපෙවුන් දැන් මේ ඩිග්‍රී එක ඉවරලා ගොඩක් මේ වයසට ගියුන් නැහැ. හරි? එහෙම තාම A level පටන් අර A level IT පටන් අරගෙනත් පොඩි කාලේනේ. එතකොට මේ කැම්පස් යන ගමන් හරි වෙන වැඩ කරන ඒවට මාත් උදව් කරනවා. හරි? වෙන වැඩ කරලා achieve කරපුන් ඉන්නවා. කොච්චර ඉන්නවද කිව්වොත් මේ අපි උගන්නපුන් හිරෙත් ඉන්නවා. තේරුණාද? කොච්චර අපි උගන්නපුන් ඉන්නවද කිව්වොත් හිරෙත් ඉන්නවා. හරි? හිරේ ගියත් මෙහෙමයි අර නිකන් චාටර් විදියට හිරේ ගිහිල්ලා බෑ. නිකන් පොලිස් කාර්යයට ටොක්ක්ක් කනලා එහෙම හිරේ ගිහිල්ලා බෑ. හිරේ යනවනම් යන්න ඕනේ කෙලින්ම ලංකාවේ තියෙන හොඳම වෙබ්සයිට් එකක් හැක් කරලා අන්න ඒ වගේ ගියොත් තමයි ඒතර මාත් වෙනවා බලන්න. හරි? හිරේ ගියා. ඒ වගේ ෆුල් ගේමක් දීලා තමයි හිරේ ගියත් හිරේ යන්න ඕනේ. නිකන් අර පොලිස් කාර්යයට ටොක්ක්ක් කනලා එහෙම හිරේ ගිහිල්ලා තේරුම් නැහැ. හරි. එතකොට හරි. කොහමරි. හරි.
ඔව් කොහොම හරි එතකොට මේක වගු වලට හරවන්න තියෙන්නේ කෙලින්ම වගු තුනක් එනවා මොනවාද එකක් එනවා ස්ටුඩන්ට් ලේසි ස්ටුඩන්ට් වගුව වෙන්න ගැහුවා stid dob name ඔච්චරයි වගුව වැහුවා ඊට පස්සේ subject මං කියන වගුව අහන්න එපා ඔක්කොම ඇඳලා ඉවරනකම් හරි මට එතන පේන හින්දා මම වගුව වැහුවේ subject මෙහෙම ලිව්වා sub id එච්චරයි ඊළඟට teacher ඕන්න මෙතනම ඒ දෙන්න අතර රිලේෂන්ෂිප් එකත් මෙතනම දාගෙන යන්න. ඒක ලස්සනයි. ස්ටුඩන්ට් සබ්ජෙක්ට් stu sub කියලා මම කෙටියෙන් දානවා. ඒකට එන්න ඕනේ stid එකයි sub id එකයි. ඊට පස්සේ ඒකට වෙන්නේ නැති හින්දා දැන් මම වහලා දානවා මේ ටික. මේවා මේ විදිහට හරි අනිවාර්යෙන් මේ අන්ඩර්ලයින් කරන්න ඕනේ. අන්ඩර්ලයින් කරලා නැත්තම් ලකුණු නැත. අවසාන ටේබල් එක ටීචර් සංගල වරහන් දැම්මා TID address one පැත්තේ ID එක many පැත්තට එනවා. එහෙනම් sub ID එක යන්න ඕනේ ටීචර් ටේබල් එකට. මෙන්න sub ID වරහන වැහුවා TID එක යටින් ඉරක් ගැහුවා. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. හරි right. එතකොට ඔන්න ඔය විදිහට මේ විදිහට අපිට මෙන්න මේ තාර්කික පටිපාටි සටහන අඳින්න පුළුවන්. එහෙම නැත්නම් දත්ත සමුදා පරික්‍රමාව අඳින්න පුළුවන්. එතකොට දැන් ඔයා පාඩම් කරන් යද්දී අන්න පළවෙනි පියවර යටතේ ඔයා දකිනවා මම ප්‍රශ්නයක් දුන්නාම මුලින්ම ඇනලයිස් කරන්න ඕනේ. දෙවෙනි පියවර යටතේ ඔයා දකිනවා අන්න පොතේ මේ ටියුට් එකේ 14 වෙනි පිටුවේ ER ඩයග්‍රෑම් එක අඳින එක තමයි දෙවෙනි පියවර. ඒකට අපි කියනවා සංකල්පීය දත්ත ආකෘතිය හදනවා කියලා. ඊළඟට තුන්වෙනි පියවර යටතේ ඔයා දකිනවා අන්න තාර්කික පටිපාටි සටහන නිර්මාණය කරනවා. මොකද්ද? අන්න පල්ලෙහා උදාහරණයක් තියෙනවා. හරි? ඊට පස්සේ හතරවෙනි පියවර තමයි මොකද්ද? මේක නිර්මාණය කරන එක කෙලින්ම ඩේටාබේස් එකක් පාවිච්චි කරලා. එතන හතරවෙනි පියවර දාලා නැහැ. ඔතන පල්ලෙහෙන් හෝ 16 වෙනි පිටුවේ උඩීම කීස් වලට උඩීම හරි චුට්ටක් ලියන්න හතර පියවර කියලා SQL භාවිතයෙන් ඩේටාබේස් එක නිර්මාණය කිරීම. SQL භාවිතයෙන් දත්ත ගබඩාව නිර්මාණය කිරීම. හරි DOB කියන්නේ ප්‍රයිමරි කීද? මම ඒක යටින් ඉලක්ක ගහලාද? නෑ නෑ ඒක යටින් ඉලක්ක ගහන්නේ නෑ. ඒක යටින් ඉලක්ක ගන්න නෑ. ඒ නිකන් මොකක් හරි ඉලක්ක ගහන්න නැති ඒව ගණන් ගන්න බෑ. හරි. එතන එයා නිකන් තිබ්බේ ඔයගලන්ට නේ ඉරක් ගහලා වගේ පෙවුනද? ඒක ඉරක් ගහලා වගේ පෙවුනද? එහෙම ඉරක් නැහැ. ඒගොල්ලන් පේන හැටි. හරි. ටක් ගාලා. එහෙම ඉරක් නැහනේ. එහෙම ඉරක් නැහැ. හරි. ලියන්න මේ 16 වෙනි පිටුවේ අර කීස් කියන තැනින් උඩින්ම ලියන්න. ඔයාලට මේ 15 වෙනි පිටුවේ පල්ලෙහෙන් ඉඩ තියෙනවා නම් එහෙම හරි. නැත්තම් 16 වෙනි පිටුවේ උඩින්ම හරි ලියන්න. දැන් මෙතන පියවර 4ක් තියෙනවානේ. print කරලා දීලා තියෙන පියවර 3යිනේ. 4 වෙනි පියවර ලියන්න. 4 වෙනි පියවර SQL භාවිතයෙන් දත්ත ගබඩාව එහෙම නැත්නම් database එක නිර්මාණය කිරීම. SQL භාවිතයෙන් database එක නිර්මාණය කිරීම. හරි? නිර්මාණය කිරීම. මෙතන ඉරක් තියෙන්න ඕනේ. මෙතන ඉරද කොහෙද අර උඩට ගිහිල්ලා තිබ්බේ? ස්ටුඩන්ට් සබ්ජෙක්ට් වගේ මේ දෙකම යටින් ඉරක් ගහන්න ඕනේ. ඒ කම්පොසිට් කී එකනේ. හරි. මෙන්න මේකේ මේ ස්ටුඩන්ට් ID සහ සබ් ID කියන දෙකෙන්ම යටින් ඉරක් ගහන්න ඕනේ. මේ මොකද ඒ දෙන්නම එකතු වෙලානේ ප්‍රයිමරි කී එක හැදෙන්නේ. හරි. right. ආයි කියන්න. ලියන්න 16 වෙනි පිටුවේ කීස් කියන තැනින් උඩින්ම 4 වෙනි පියවර කියලා දාලා SQL භාවිතයෙන් දත්ත ගබඩාව ගොඩ නැගීම database එක ගොඩ නැගීම. හරිනේ? SQL භාවිතයෙන් database එක ගොඩ නැගීම.
හරි right එතකොට ඒක 19 වෙනි පිටුවේට ගිහිල්ලා තියෙනවා නමුත් අතන දාලා තියාගන්න මොකද මේ අර එතනම තිබ්බහම හොඳයි 19 වෙනි පිටුවේ 4 වෙනි පියවර දාලා තියෙනවා භෞතික සැලැස්ම යටතේ SQL ටික මේව කරලා හරි එතනත් දාගන්නකො එතනත් හිස් තැනක් තියෙනවනේ එතනත් දාගන්න අපි ඊට කලින් අර කීස් ටික හඳුන්වලා දීලානේ අතන්ට ආවනම් තමයි හොඳ 4 වෙනි පියවර 4 වෙනි පියවර එතනට ආවනම් හොඳයි 19 වෙනි පිටුවේ තියෙනවා 4 වෙනි පියවර කියලා ඒක පොඩ්ඩක් උඩට ආවනම් තමයි හොඳ හරි කවන්නේ දැන් දාගත්තනේ එතනටත් එන්න ඕනේ ඒකම තමයි SQL භාවිතයෙන් දත්ත කපඩාව ගොඩනැගීම කියන එක හරි ඒක එන්න ඕනේ අරනම් ඔය ටිකට කලින් තමයි ඒක එන්න ඕනේ ඒක පල්ලෙහාට ගිහිල්ලා හරි දැන් ඔන්න මේවා ටික හරි දැන් අපි දන්නවා ටේබල් මේ මොනවාද අපේ රිලේෂනල් ඩේටාබේස් එක ගොඩනගද්දී මුලින්ම මොකද කරේ මේක ඇනලයිස් කරා ප්‍රශ්න කියෙව්වා ඊට පස්සේ ඒකේ ER ඩයග්‍රෑම් එක ඇඳා ඒක වගු බවට පරිවර්තනය කරා දැන් තාම අපි දන්නේ නැත්තේ SQL පාවිච්චි කරලා ඒක අඳින්න විතරයි. SQL වලට යන්න කලින් අපිට මේ කතා කරන්න තියෙනවා අපි දැන් එහෙම මෙහෙන් එකක් දෙකක් කතාත් කරා ඔය මේ කීස් ගැන. එහෙම නැත්නම් යතුරු ගැන. හරි? ඔය යතුරු ටික ගැන දැනගන්න ඕනේ හරියටම. යතුරු ටික. එතකොට මේ වෙද්දි YouTube එහෙම බලපු කට්ටිය නම් ඉතින් ওই ටික දන්නවා ඇති. නමුත් පන්ති ආයෙ කරන්න ඕනේ. හරි? මේකෙදි ආයෙ එක කරන්න ඕනේ. හරි? right. එතකොට දැන් මෙන්න මේ වගේ වගුවක් අරගත්තාම ළමයි මම මෙහෙම අඳින්නම් වගුවක් අරගත්තාම මේ වගුවේ තියෙනවා තීරු ගොඩක් මොකද්ද අපි හිතමු මේක ස්ටුඩන්ට් වගුව කියලා මේකේ තියෙනවා අපි හිතමු registration number එක ලියාපදිංචි අංකය ඊට පස්සේ මේකේ තියෙනවා අපි හිතමු NIC ජාතික හැඳුනුම්පත් අංකය NIC මේකේ තියෙනවා නම මේකේ තියෙනවා ලිපිනය මේකේ තියෙනවා ජංගම දුරකථන අංකය ජංදු අංකය ජංගම දුරකථන අංකය හරි ඔන්න වගේ විස්තර ටිකක් තියෙනවා දැන් හැම වගුවකටම මේ රිලේෂනල් ඩේටාබේස් වල හැම වගුවකටම තියෙන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද ප්‍රාථමික යතුරක් තියෙන්න ඕනේ ඒක 99%ක්ම මේ වගුවල තියෙනවා වෙනත් එකක් එක්ක අනිවාර්යෙන් සම්බන්ධයිනේ හුදකලාව වෙනම පැත්තකට වෙලා තියෙන වගු එහෙම නැහැනේ හරි එතකොට ප්‍රාථමික යතුරක් අපි නිර්මාණය කරන්න ඕනේ මේ වගේ වගුවකට ප්‍රාථමික යතුරක් තීරණය කරන්න ඕනේ. ඉස්සෙල්ලාම බලමුකෝ ප්‍රාථමික යතුරක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රයිමරි කී එකක්. දැනටම අපි දන්නවා ප්‍රයිමරි කී එක කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ප්‍රයිමරි කී එක කියලා කියන්නේ? මේකේ තියෙන එක රෙකෝඩ් එකක්. දැන් රෙකෝඩ් එක කියන එක දන්නවා. හරි? මේකේ තියෙන එක රෙකෝඩ් එකක් මම මෙහෙම රෙකෝඩ් කීපයක් දාන්නම්. 1 5යි v සමන්මලි ලිපිනය ගම්පහ ජංගම දුරකථන අංකය 0.7යි 6යි 5යි ඔන්නම් දෙවෙනි එක 7යි v සඳුනි ඔන්න ඔය රාගම ඔන්න ඔහම තියෙනවා 0.7යි 8යි මොකක් හරි දෙනවා හරි 5යි v තව කවුද තරිඳු අපෙත් ඉන්නවනේ තරිඳු මොකක් හරි ඔන්නම තියෙනවා. ඔන්න රෙකෝඩ් තුනක් තියෙනවා. යම්කිසි රෙකෝඩ් එකක් වෙන් කරලා අඳුරගන්න පුළුවන් යම්කිසි රෙකෝඩ් එකක් වෙන් කරලා අඳුරගන්න පුළුවන් උපලැකියකට අපි කියනවා ප්‍රාථමික යතුරක් කියලා. යම්කිසි රෙකෝඩ් එකක් වෙන් කරලා අඳුරගන්න පාවිච්චි කරන රෙකෝඩ් එකක් වෙන් කරලා අඳුරගන්න පාවිච්චි කරන උපලැකියකට අපි කියනවා ප්‍රාථමික යතුරක් කියලා. හරි? uniquely identify කියන එක. uniquely identify a record කියන එක. හරි? එතකොට මට කියන්න මෙතන ප්‍රාථමික යතුර විදිහට පාවිච්චි කරන්න සුදුසු මොනවද? මෙතන ඔයගොල්ලොන්ට ප්‍රාථමික යතුර කියලා තෝරගන්න කිව්වොත්
ප්‍රාථමික යතුරු විදිහට තෝරගන්න හොඳ මොනවද? එකයිද තියෙන්නේ? ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් නම්බර් නම් ඒක විතරද? නැත්නම් කීපයක් තියෙනවා නම් ඒ තියෙන ටික ඔක්කොම හරි කියන්න බෑ. කෙනෙක් කියනවා NIC එක හොඳයි කියලා ප්‍රාථමික යතුරට. තව NIC එක විතරමද තියෙන්නේ? වෙන මොකක්වත් නැද්ද? NIC විතරද? registration number registration number එකත් හොඳයි නේ. registration number එකත් හොඳයි. registration number එකත් හොඳයි. ඇයි? දැන් බලන්න registration number ලියාපදිංචි අංකය එක්කට එක ලියාපදිංචි අංකයනේ දෙන්නේ. එකෙක් ලියාපදිංචි වුණාම උට එක අංකයක් දෙනවා. ඒ අංකේ උට විතරයි ආයේ තව එක්කෙනෙක් ආවම එයාටත් දෙන්නේ නැහැ. ලියාපදිංචි අංකේ පාවිච්චි කරන්නේ එක එක වෙන් කරලා අඳුර ගන්න. එතකොට මෙන්න සමන්මලීව වෙන් කරලා අඳුර ගන්න රෙජිස්ට්‍රේෂන් නම්බර් ලියාපදිංචි නම්බර් එකක් දීලා තියෙනවා. ලියාපදිංචි අංකයක් දීලා තියෙනවා. එහෙනම් ඒක හොඳයි ප්‍රාථමික යතුරට. බලන්න ජාතික හැඳුනුම්පත් අංකය NIC. NIC එකත් හොඳයි නේ. වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එකෙක්ට එක අංකයක්. ඒ කියන්නේ එක අංකයකට එක්කෙනයි ඉන්නේ. එක අංකයකට එක්කෙනයි එකෙක්ට එක අංකය. හරි? එතකොට ජාතික හැඳුනුම්පත් අංකයත් හොඳ අංකයක්. මෙයාව සමන්මලීව වෙන් කරලා අඳුර ගන්න. නම හොඳයිද? නම හොඳයිද? නමෙන් අපිට කාව හරි වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද? නමෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද? බෑ. නමෙන් වෙන් කරලා අඳුර ගන්න බෑ. දැන් අපේ පන්තියෙන් බලන්න එකම නම තියෙන කී දෙනෙක් ඉන්නවද? ඉන්නව නේද? කී දෙනෙක් හිටියා නේද? හරි? එකම නම තියෙන 10 දෙනෙක් විතර ඉන්න පුළුවන්. හරි? එකම නම තියෙන 10 දෙනෙක් විතර ඉන්න පුළුවන්. නමෙන් අඳුර ගන්න එක එච්චර සුදුසු නෑ. ලිපිනෙන් අඳුර ගන්න පුළුවන්ද? එකම ලිපිනෙන්, ඒ කියන්නේ ලිපිනෙන් වෙන් කරලා අඳුර ගන්න. ලිපිනේ සුදුසුයිද මේ ස්ටුඩන්ට් වගේ වගුවකට? ලිපිනේ සුදුසු දැන් තියෙනවා. දැන් ලයිට් බිල වගේ මේව කරන්න. හරි? අන්න ඒ වගේ තැනක ලිපිනේ හොඳයි. ඒ වුණාට මෙතන මේක සුදුසු නෑ. එකම ලිපිනේ දෙන්නෙක් ඉන්න පුළුවන්. අපේ පන්තියේ ට්වින්ස්ලා ඉන්න දෙතුන් දෙනෙක් මම දැක මේ දෙතුන් දෙනෙක් ඉන්නවා. දෙතුන් දෙනෙක් කියන්නේ මේ දෙන්න ගානේ තුන් දෙනෙක් විතරම ඉන්නවා අපේ පන්තියේ. හරි? එතකොට එකම ලිපිනෙන් වෙන් කරලා අඳුර ගන්න බෑ. පැහැදිලි? ලිපිනෙන් වෙන් කරලා අඳුර ගන්න බෑ. ජංගම දුරකථන අංකයෙන් පුළුවන්ද? මොකද හිතන්නේ? ජංගම දුරකථන අංකයෙන් බෑ. ඇයි? ජංගම දුරකථන අංකයෙන් බැරි? ඒ කියන්නේ ඔයයි තව කවුරු හරි එකම ජංගම දුරකථන අංකේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔයාට කෝල් එකක් යද්දි එයාටත් යනවා ඔයාටත් යනවා කෝල් එක. එහෙම ජංගම දුරකථන අංකේ පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ළමයි දැන් අර ඔගොල්ලෝ කියන්නේ බෑයි කියලා දැන් සමහරලාට ගෙදර නම් පවුල ඔක්කොටම ජංගම දුරකථන එකයි තියෙන්නේ 4 දෙනාම ගෙදර ඉන්න ඔක්කොමලා ඒක පාවිච්චි කරන එහෙම එකක්. එහෙම නෙමෙයි. මෙතනදී කියන්නේ එහෙම නෙමෙයි. හරි? මෙතනදී අපිට ජංගම දුරකථනයත් වෙන වෙනම ඒ කියන්නේ වෙන වෙනම එක්කෙනාට එක ගානේ තියෙනවයි කියලා සලකන්න පුළුවන්. ඒක එච්චර හොඳ එකක් නෙමෙයි තමයි. ඒක මම පිළිගන්නවා. නමුත් ඒකත් අරගන්න පුළුවන්. තේරෙනවද? ඇයි හේතුව දැන් මෙයාට ජංගම දුරකථන අංකයක් දුන්නාම ඒ නම්බර් එක තවත් කාටවත් අයිති වෙන්නේ නැහැ. ඒ නම්බර් එක අයිති එයාට විතරයි. හිතන්නකෝ සමහර ඒවා ජංගම දුරකථන අංකයේ ප්‍රයිමරි කී එකම කරන ඒවා තියෙනවනේ. ඒ කියන්නේ දැන් WhatsApp අරගත්තොත් ප්‍රයිමරි කී එක ඔයාගේ ෆෝන් නම්බර් එක. තේරෙනවද? ඒතකොට එකම නම්බර් එකෙන් දෙන්නෙක්ට account හදන්න බෑ. එකම අර මේ account දෙක මේ මොනවද device දෙකක පුළුවන්. දැන් මම මගේ ෆෝන් එකෙත් තියෙනවා, කාර්යාලයේ ඔෆිස් එකෙත් තියෙනවා. හරි? කාර්යාලයේ මේ කම්පියුටර් එකෙත් තියෙනවා. ඔෆිස් එකේ තියෙන කම්පියුටර් එකෙත්. එතකොට ජංගම දුරකථනය කියන එකත් ගන්න පුළුවන්. හරි? එතකොට මෙන්න මේ වගේ ළමයි අපේ මේ ටේබල් එක ඇතුලේ ප්‍රාථමික යතුර වෙන්න සුදුසු කීප දෙනෙක් ඉන්න පුළුවන්. ප්‍රාථමික යතුර වෙන්න සුදුසු කීප දෙනෙක් ඉන්න පුළුවන්. හරි? එතකොට ප්‍රාථමික යතුර මතක තියාගන්න හොඳම දේ තමයි මෙන්න මෙහෙම. හිතන්නකෝ අර රජුරුවෙන්ට මේ මොනවාද බිසවක් තෝරනවා වගේ තමයි. රජුරුව හරි ඔයා හරි කියලා හිතන්න. ඔයත් නිකන් රජා වගේ ඉන්නේ. හරි? මේ ඉන්නේ රජ. හරි? මගේ චිත්‍ර එච්චර ගණන් ගන්න එපා. රජෙක්ට නිකන් මේ මොනවාද බිසවක් තෝරනවා වගේ තමයි. අන්තපුරේ ඉන්නවනේ හෙන සෙට් එකක්. හරි?
එතකොට මේ අතරින් එක්කෙනෙක්ව තමයි තෝරගන්න. මේ අතරින් එක්කෙනෙක්ව තෝරගන්න ඕනේ. අන්තපුරේ ඔහම සෙට් එකක් ඉන්නවා. එතකොට මේ අතරින් මේ හැමෝම බලාගෙන ඉන්නේ මේ තීරු ඔක්කොම බලාගෙන ඉන්නේ කවුරු වෙන්නද? ප්‍රාථමික යතුරු වෙන්න. හරි? ප්‍රාථමික යතුරු වෙන්න මේ හැමෝම බලාගෙන ඉන්නවා. දැන් අපේ අංජන පාරට බැස්සමත් එහෙම තමයි. හැමෝම බලාගෙන ඉන්නේ කොහොමද ප්‍රාථමික යතුරු වෙන්නේ කියලා. හරි? ප්‍රාථමික යතුරු වෙන්න මෙහෙම පොලිමේ ඉන්නවා. ගොඩාක් කට්ටිය ඉන්නවා එහෙම. මෙහෙම අයත් ඉන්නවා. හරි? ඔහොම අයත් ඉන්නවා. හරි? පොලිමේ ඉන්නවා. අංජනෙන් අහලා බලන්න. හරි? එතකොට බලාගෙන ඉන්නේ ප්‍රාථමික යතුරු වෙන්න. හැබැයි ප්‍රාථමික යතුරු වෙන්න මේ හැමෝම සුදුසුකම් ලබනවද? මේ හැමෝම සුදුසුකම් ලබනවද? ප්‍රාථමික යතුරු විදියට දැන් අපේ ලංකාවේ නම් කොහොමද තෝරගන්න පුළුවන් එක්කෙනයිනේ දෙක තුනක් මේ බඳින්න බෑනේ. එක්කෙනයි බඳින්න පුළුවන්. හරි? ඔව් මල්සරා වගේ තමයි. හරි? අපේ අංජන. එතකොට තෝරගන්න පුළුවන් එක්කෙනයි හැබැයි සුදුසුකම් ලබන ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. එහෙමයි කියලා ඉන්න ඔක්කොම සුදුසුකම් ලබනවද? ඕන එක්කෙනෙක්. ඕන එකක් කමන්න එහෙම නෑනේ. ඒ කියන්නේ මේකේ තියෙන ඕන තීරුවක් ප්‍රාථමික යතුරක් විදියට ගන්න පුළුවන්ද? එහෙම බෑ. ඇයි? දැන් බලන්න මෙතන රෙජිස්ට්‍රේෂන් නම්බර් කිව්වොත් එයා හරි හොඳයි. රෙජිස්ට්‍රේෂන් නම්බර් එක සම්බන්ධ වෙලා ඉන්නේ සමන්මලී එක්ක විතරයි. එතකොට එයා ප්‍රාථමික යතුරු විදියට ගන්න පුළුවන්. රෙජිස්ට්‍රේෂන් නම්බර් හොඳයි. NIC නම්බර් එක ගත්තොත් එයා අයිති මෙන්න මේ රෙකෝඩ් එකට විතරයි. මේ රෙකෝඩ් එකට විතරයි අයිති. එයා වෙන කාටවත් අයිති නෑ. අන්න ඒ වගේ අය තමයි ප්‍රාථමික යතුරු වෙන්න සුදුසු. එක්කෙනෙක් එක්ක විතරයි සම්බන්ධයක් තියෙන්නේ. ආයේ රිපීට් වෙලා සම්බන්ධතා ගොඩක් නෑ. හරි? එතකොට ඔන්න NIC එකත් හොඳයි. හැබැයි ලිපිනය කියන එක සුදුසුයිද? සුදුසුකම් ලබන්නේ නැහැ. ලිපිනය මෙයාටත් තියෙන්න පුළුවන්. ඒ ලිපිනෙම තවත් එක්කෙනෙක් ඉන්නවා. සම්බන්ධතා ගොඩයි. දැන් එහෙම ඒව තෝරගන්නවා සාමාන්‍යයෙන් ප්‍රාථමික යතුරු විදියට. අංජන නම් මන් දන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සුયો එහෙම තෝරගන්නේ නැහැ. එතකොට තෝරගන්නේ මොකද්ද? එක සම්බන්ධතාවයක් තියෙන මේ එක රෙකෝඩ් එකක් විතරක් එක්ක සම්බන්ධ. ඒව තමයි තෝරගන්නේ ප්‍රාථමික යතුරක් විදියට සුදුසුකම් ලබන්නේ. තෝරගන්නේ එක පැත්තකින් දාලා ඉස්සෙල්ලාම සුදුසුකම් ලබන්නේ. එහෙම නැත්තම් එතනින්ම සුදුසුකම අයින් වෙලා යනවා. සම්බන්ධතා ගොඩක් තියාගත්තොත්. තේරුණාද? මේ ඇඩ්‍රස් එක අරගත්තොත් එහෙම ඇඩ්‍රස් එකට සම්බන්ධතා ගොඩක් තියෙන්න පුළුවන්. එයා මේ සමන්මලීටත් අයිති වෙන්න පුළුවන්. තරිඳුටත් අයිති වෙන්න පුළුවන්. එතකොට ඇඩ්‍රස් එක කියන එක අපිට කවදාක්වත් ප්‍රාථමික යතුරු වෙන්න තියා ළඟටවත් එන්න සුදුසු නෑ ඇඩ්‍රස් එක. තේරුණාද? රයිට්. එහෙනම් මට කියන්න මෙතනින් සුදුසු ඒවා මොනවාද? දැන් අර කලින් ඔයගොල්ලෝ කිව්වා වගේ මෙතනින් සුදුසු ඒවාට අපි නමක් කියනවා. අපි කියනවා අපේක්ෂිත යතුරු කියලා. මොකද නම? අපේක්ෂිත යතුරු. එතකොට මෙන්න අපේ ප්‍රාථමික යතුරු වෙන්න බලාගෙන ඉන්නේ මෙතන මෙන්න මොකද සිංහාසනේ හරි මොකක් හරි ඔතනට යන්න බලාගෙන ඉන්නේ මේ කට්ටියම. මේ තීරු ඔක්කොම. හැබැයි මුන් ඔක්කොම සුදුසු නෑ. සුදුසුකම් ලබන අයට කියනවා සුදුසුකමක් තියෙන අයට කියනවා අපේක්ෂක යතුරු කියලා. මොනවද කියන්නේ? අපේක්ෂක යතුරු. හරි? අපේක්ෂක යතුරු. ඒතර අපේක්ෂක යතුරු මෙන්න මේකෙන් කීයක් තියෙනවද? අපේක්ෂක යතුරු කීයක් තියෙනවද මේ වගුවේ? ඔයගොල්ලන්ට අපේක්ෂක යතුරු කීයක් පේනවද? අපේක්ෂක යතුරු පාරමීට අපේක්ෂක යතුරු දෙකයි පේන්නේ. ඇයි අනිත් ඒවා හොඳ නැද්ද? බලන්න. net minute අන්න අපේක්ෂක යතුරු අංජනටත් 3ක් පේනවා. බලන්න හොඳට බලන්න. එහෙම පොඩ්ඩක් හොඳට බලන්න. එතකොට මේ හරියට බලපුවාම තේරෙනවා මෙයත් ඒ කියන්නේ නිකන් දැන් අපිට හිතෙනවා මෙයාටත් වෙන සම්බන්ධතා ඇති කියලා හිතෙනවා. හිතුවට හරියට බලද්දි එහෙම නැහැ. තේරුණාද? ඒ සමහර අය මේ එහෙම දැන් අංජන ගැනත් හිතාගෙන ඉන්නවා. එහෙම නැහැ. එයා එහෙම වගේ පෙවුනට දුරකථන අංකය තවත් අය එක්ක සම්බන්ධ ඇති කියලා හිතුණට එහෙම නැහැ. එයත් අපේක්ෂක යතුරක් තමයි. තේරුණාද? එයත් අපේක්ෂක යතුරක් තමයි. එයාවත් ගන්න පුළුවන්. ඒකින්ද ලියාපදිංචි අංකයයි NIC එකයි
දුරකථන අංකයයි කියන තුනම අපිට අපේක්ෂක යතුරු විදිහට දැන් මම කිව්වේ නෑනේ මෙතන ප්‍රාථමික යතුරු විදිහට නෙමෙයි තෝරගන්නේ. අපේක්ෂක යතුරු. අපේක්ෂක යතුරු වෙන්න ඉතින් එහෙම පවුනේ අපේක්ෂක යතුරු විදිහට ඒක ගැටලුවක් නෑ. හරි? එතකොට බලන්න අපේක්ෂක යතුරු තොගයක් ඉන්නවා. අපේක්ෂක යතුරු තොගයක් ඉන්නවා අපේක්ෂාවෙන්. හරි? අපේක්ෂාවෙන් ඉන්නවා අනේ මට ප්‍රාථමික යතුරු වෙන්න තිබුණා නම් කියලා අපේක්ෂා. දැන් මේගොල්ලොත් අපේක්ෂාවෙන් ඉන්න ඇති. මේ ලිපිනයත් ඉතින් හිතාගෙන ඉන්න ඇති මේ ප්‍රාථමික යතුරක් වෙන්න. හැබැයි ඉතින් බෑ. එයාට සුදුසුකම් නැත. හරි? රයිට්. ඊළඟට ඔන්න දැන් එතකොට ඔන්න පැහැදිලිනේ අපේක්ෂක යතුරක් කියන්නේ මොකද්ද කියලා. අපේක්ෂක යතුරු වෙන්න ලේසි නෑ. මේ අතරින් කීප දෙනයි අපේක්ෂක යතුරු බවට පත් වෙන්නේ. දැන් ඔන්න මෙයාට සෑහෙන ප්‍රශ්නේ මොකද්ද? මේ අපේක්ෂක යතුරු අතරින් කාවද තෝරගන්න කියලා. ඔයගොල්ලන්ටත් එහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපේක්ෂක යතුරු ගොඩක් ඉන්නවා කාව තෝරගන්නද හිතා ගන්න බෑ. හරි? එහෙම වෙනවනේ. අපේක්ෂක යතුරු පසින්දුට එහෙම වෙලා තියෙනවා. හරි? අපේක්ෂක යතුරු ගොඩයි කෝක ප්‍රාථමික යතුරු කරගන්නද හිතා ගන්න බෑ. හරි? ප්‍රාථමික යතුරු එකයි පුළුවන්. ලංකාවනේ. ප්‍රාථමික යතුරු එකයි පුළුවන්. එතකොට අපි මේ අතරින් ප්‍රාථමික යතුරක් තෝරගන්න ඕනේ. දැන් මේ තුනෙන් කැතම අපේක්ෂිත යතුර හරියන්නේ නැතිම වැඩක්ම නැතිම අපේක්ෂිත යතුර මොකද්ද? එහෙමත් ඉන්නවනේ. ඒ කියන්නේ පෙළ ගස්සපුවම ඒක තමයි අන්තිමටම තියෙන්නේ. ඒක වැඩක්ම නැහැ. හැබැයි ඉතින් අපේක්ෂක යතුරක් සුදුසුකම් ඔක්කොම සපුරලා තියෙන්නේ. ඒ වුණාට වැඩක් නැහැ. එතකොට මේ තුනෙන් දැන් අපි කියවන රෙජිස්ට්‍රේෂන් නම්බර් NIC දුරකථන අංකය හොඳයි. මේ තුනෙන් වැඩක්ම නැති කැතම ප්‍රාථමික යතුර. ඒ කියන්නේ කැතම අපේක්ෂිත යතුර මොකද්ද? මේ තුනෙන්. මේ තුනෙන් ජීවිතයට තෝරගන්න නැති. හැබැයි සුදුසුකම් තියෙනවා. අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා. ටෙලිෆෝන් නම්බර් තමයි මෙතන තියෙන කැතම එක. ටෙලිෆෝන් නම්බර් කියන එක අපි අරගන්නේ නැහැ. ඒක එච්චර සාර්ථක එකක් නෙමෙයි. මෙච්චර මේ හොඳ අපේක්ෂක යතුරු තියෙද්දි ටෙලිෆෝන් නම්බර් තෝරගන්න පිස්සුය. හරි? මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් තියෙනවා NIC තියෙනවා. ඒවා හොඳම ප්‍රාථමික යතුරුනේ. ඒවා හොඳම අපේක්ෂිත යතුරු. ඒවයින් තමයි තෝරගන්නේ අපි මේ මොනවාද අපේ ප්‍රාථමික යතුරු. එහෙනම් ටෙලිෆෝන් නම්බර් කියන එක අයින් කරන්න වෙනවා. ඊට පස්සේ මේ දෙන්නගේ අන්න ඒ අපේක්ෂක යතුරු අතරින් අරව ටික අයින් කරලා දැන් සෑහෙන ප්‍රශ්නයක් එනවා මේ දෙන්නගේ. හරි? එකම වගේ. බලන්න මෙයත් හොඳයි මෙයත් හොඳයි. NICත් හොඳයි රෙජිස්ට්‍රේෂන් නම්බර්ත් හොඳයි. ඔයා මොකටද වැඩියෙන්ම කැමති? රෙජිස්ට්‍රේෂන් නම්බර් ප්‍රාථමික යතුරු කරගන්නවද? NIC එක ප්‍රාථමික යතුරු කරගන්නවද? මොකද කියන්නේ? පාරමී කැමති රෙජිස්ට්‍රේෂන් නම්බර් එකට. ඊට පස්සේ රවින්දු කැමති NIC එකට. බලන්න. සොයිසා කවුද? සොයිසා නේද? සොයිසා දෙකටම කැමති. දෙකටම කැමති. රෙජිස්ට්‍රේෂන් නම්බර් නේ තියෙන්නේ. දෙකටම කැමති තමයි. දැන් මේ ඔක්කොම මේ හතරටම කැමති. ඒ වුණාට දෙකයින් තෝරගන්න පුළුවන්. මේ කැමති ඔක්කොම තෝරගන්න බෑ. හරි? බලන්න. NIC හොඳයි. හැබැයි NIC තෝරගෙන ඊට පස්සේ මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් ගැන හිතේ ඉන්න බෑ. හරි? එකයි තෝරගන්න පුළුවන්. එතකොට මෙතනදී ඔයාලට විභාගෙදි මෙහෙම ආවොත් ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ දෙකටම ලකුණු දෙනවා. ඇයි? මේ දෙන්න අපේක්ෂක යතුරු හින්දා මේ වගේ එකක් තෝරගන්න යන්න එපා. ඒක ලකුණු අහිමි වෙන්න උනත් හේතුවක් වෙන්න පුළුවන්. හරි? මේ වගේ එකක් නම් තෝරගන්න යන්න එපා. මෙච්චර හොඳ ඒවා තියෙද්දි මේව තෝරගන්න බෑ. සුදුසුකම් ලබන්නේ නැති ඒවා. හරි? සුදුසුකම් ලබන්නේ නැති ඒවා නම් ජීවිතේට තෝරගන්න යන්න එපා ළමයි. ඒක ප්‍රාථමික යතුරක් කරන්නම බෑ කවදාක්වත්. මොකද මෙතනම මේ ගම්පහ කියන එක සමන්මලීටත් අයිති, තරිඳුටත් අයිති. තේරුණාද? ඒතර ඒ වගේ ඒවා ප්‍රාථමික යතුරු කරන්න බෑ. සුදුසුකම් තියෙනවා රෙජිස්ට්‍රේෂන් නම්බර් NIC. ජංගම දුරකථනෙත් හොඳයි. ඒ වුණාට ඒක කැතයි. ඒක අයින් කරලා මේ දෙන්නයින් එකක් තෝරගන්නවා. එක්සෑම් එකේදී ඔයාලට මේ දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. හරි? එතකොට ඔන්න මෙතනින් කාවත් තෝරගන්න. 2 3 4. මේකෙන් කාවත් තෝරගන්න. ඔන්න අපේක්ෂිත යතුරු 4ක් තියෙනවා මෙතන. එකක් තෝරගන්න ඕනේ. අම්මගෙන් අහන්න ඕනේ. හරි අම්මගෙන් අහලා ටක් ගාලා අහලෙන්න. කවුද? සහන්. සහන් අම්මගෙන් අහලා තමයි තෝරගන්නේ. හොඳයි. බලන්න හොඳ ළමයි. මම ඉතින් කියන්නේ ඒවා ටිකක් එනවා. ඒක ප්‍රසිද්ධ ස්ථානයක් හින්දා කියන්න බෑ ඉතින්.
හරි. අම්මගෙන් අහලා තෝරගන්න. එකමන්නේ. ඊට පස්සේ මේ හතරේ හරි මේ හතරෙන් ඔන්න අම්මගෙන් අහලා හරි නැන්දගෙන් අහලා හරි ඔයම හරි ඔන්න තෝරගන්නවා ප්‍රාථමික යතුරක්. හරි මං ප්‍රාථමික යතුරක් විදියට තෝරගන්නවා මෙතන එක හොඳයි. හරි මේ විදියට ප්‍රාථමික යතුර තෝරගන්නවා. මේ ඔක්කොම ඇවිල්ලා කවුද? අපේක්ෂිත යතුරු. අපේක්ෂිත යතුරු. මේ අතරින් ඔයා තෝරගන්නවා අන්න ප්‍රාථමික යතුර. එක්කෙනෙක්ව තෝරගන්නවා මෙන්න ප්‍රාථමික යතුර. හරිනේ? මෙයාව තෝරගන්නවා ප්‍රාථමික යතුර. හරි නේද? දැන් ප්‍රාථමික යතුර තෝරගත්තයින් පස්සේ අර අනිත් අයව එක අතාරින්න හිතෙනවද? ඉතුරු යතුරු ටික එහෙම එකපාර අතාරින්න හිතෙන්නේ නැහැ. ඒවට අපි කියනවා මොනවාද? විකල්ප යතුරු. ඒ කියන්නේ මේක නැතුව ගියොත් අර නිකන් විකල්ප විදිහට. හරි? මේවට අපි කියනවා විකල්ප යතුරු කියලා. තේරුණාද? විකල්ප alternative key. හරි? alternative key. මේවට මේ ඉංග්‍රීසි වචනේ candidate key කියන්නේ අපේක්ෂකයෝනේ. candidate key ඒකෙන් primary key තෝරගන්නවා. ඉතුරු වෙන උන් alternative key. එහෙම නැත්නම් කවුද? විකල්ප යතුරු විදිහට ඒව අයින් කරලා දාන්න විකල්ප යතුරු විදිහට පැත්තකින් තියලා තියාගන්න පුළුවන්. පැහැදිලිද? ඒතොර ඒගොල්ලන්ට කියනවා ප්‍රාථමික යතුරු තෝරගත්තා. ඕගොල්ලෝ නම් විකල්ප යතුරු විදිහට ඉන්න කියලා. දැන් මට කියන්න මම මෙහෙම කිව්වොත් සෑම විකල්ප යතුරක්ම අපේක්ෂිත යතුරක් වෙලා හිටියා. හරිද වැරදිද? සෑම විකල්ප යතුරක්ම අපේක්ෂිත යතුරක් වෙලා හිටියා. සෑම විකල්ප යතුරක්ම අපේක්ෂිත යතුරක්. හරි? සෑම විකල්ප යතුරක්ම අපේක්ෂිත යතුරක්. ඒගොල්ලෝ අපේක්ෂාවෙන් හිටියා. වැඩේ හරි ගියේ නෑ. ඔයා ප්‍රාථමික යතුරක් තෝරගත්තා. දැන් ඒගොල්ලෝ විකල්ප යතුරු වෙලා පැත්තකටලා ඉන්නවා. මම මෙහෙම කියනවා. සෑම ප්‍රාථමික යතුරක්ම අපේක්ෂිත යතුරක්. ඒක හරිද? සෑම ප්‍රාථමික යතුරක්ම අපේක්ෂිත යතුරක්. ප්‍රාථමික යතුරක්ම අපේක්ෂිත යතුරක්. සෑම ප්‍රාථමික යතුරක්ම අපේක්ෂිත යතුරක් නේ. ප්‍රාථමික යතුරු කරගන්න කලින් මොකද හිටියේ? අපේක්ෂිත යතුරක් විදියට අන්න පොලිමේ හිටියා. හරි? පොලිමේ බලාගෙන හිටියා නේ මාව තෝරගනි කියලා හිටියා. හරි? එහෙම තමයි. දැන් ලංකාවේ ජනගහනයෙන් මේ පිරිමි ප්‍රතිශතය අඩුයි. කාන්තා ප්‍රතිශතය වැඩි. මට අන්තිම අප්ඩේට් අනුව නම් එක පිරිමි ළමයෙක්ට කාන්තාවන් 3 දෙනෙක්ගේ වගේ අනුපාතයක් තමයි තියෙන්නේ. තේරුණාද? එතකොට මේ විදිහට තමයි තත්ත්වය තියෙන්නේ. හරි? ඒකින්ද මේ තත්ත්වය තියාගෙන ඉන්න. හරි? මේක අනිත් පැත්ත කරන්න යන්න එපා. එතකොට ඔන්න අපේක්ෂිත යතුරු. හරි? අපේක්ෂිත යතුරක් විදියට ඉඳලා සෑහෙන කාලයක් බලාගෙන ඉඳලා තමයි ප්‍රාථමික යතුරු තෝරගන්නේ. එතකොට ප්‍රාථමික යතුරක් අපේක්ෂිත යතුරක් වෙනවා. මං කිව්වොත් එහෙම ප්‍රාථමික යතුරක් විකල්ප යතුරක් වෙනවා කියලා කිව්වා. හරිද වැඩේ? ප්‍රාථමික යතුරට කියලා කියන ඔයා අපේක්ෂිත යතුරක් වෙලා හිටියා. ඒක හරි. ඔයා විකල්ප යතුරකුත් වෙලා හිටියා. එහෙම කිව්වොත් එහෙම ප්‍රාථමික යතුරට කියන ඔයා විකල්ප යතුරකුත් වෙලා හිටියා. ඒක හරිද? ඒක වැරදි. ප්‍රාථමික යතුර විකල්ප යතුරක් කරොත් එහෙම මල කෙලියයි ගුටි කන්න තමයි වෙන්නේ. ප්‍රාථමික යතුර විකල්ප යතුරක් කරන්න බෑ. විකල්ප යතුරු කියන්නේ වෙනම සෙට් එකක්. ප්‍රාථමික යතුර කියන්නේ වෙනම කෙනෙක්. ඒ ඔක්කොමලා අපේක්ෂිත යතුරු වෙලා තිබුණා. ඒක හරි. හැබැයි ප්‍රාථමික යතුරු කියන්නේ විකල්ප යතුරක් වෙන්නේ නැහැ කීයටවත්. හරි? ප්‍රාථමික යතුරු තෝරගත්තා තමයි ඒක ප්‍රාථමික යතුර. ඉතුරුම විකල්ප යතුරු. හරි? එතකොට මතක තියාගන්න විකල්ප යතුරක් එමෙන්න ඕල්ටර්නේටිව් කී එකක් වෙන්නේ නැහැ කවදාවත් ප්‍රාථමික යතුර. පැහැදිලි? right. ඊළඟට ඔන්න ඔය විදිහට තමයි මේ යතුරු වැඩේ වෙන්නේ. එතකොට ප්‍රාථමික යතුරක් වෙන්න එහෙම නැත්නම් අපේක්ෂිත යතුරක් වෙන්න
තිබ්බ සුදුසුකම ප්‍රධානම සුදුසුකම මොකද්ද? ප්‍රධානම සුදුසුකම මොකද්ද? අන්න එයා මේ එක රෙකෝඩ් එකක් එක්ක විතරයි සම්බන්ධ. එයා එක රෙකෝඩ් එකක් එක්ක විතරයි සම්බන්ධ. එයා තවත් රෙකෝඩ් එක්ක සම්බන්ධ නැහැ. රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන එක මෙයා එක්ක විතරයි සම්බන්ධ. රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන එක සඳුනිය එක්ක විතරයි සම්බන්ධ. රෙජිස්ට්‍රේෂන් නම්බර් එක තරිඳු එක්ක තරිඳුව වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ආයේ තව කොහෙවත් වෙනත් නමක් එක්ක එන්නේ නැහැ. රෙකෝඩ් එකක් අපිට අපි එකට කියනවා යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරි? යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එක රෙකෝඩ් එකක් වෙන් කර හඳුනා ගන්න පුළුවන් කියලා. වෙන් කර හඳුනා ගන්න පුළුවන්. හරි? එතකොට ඔන්න අපේ යතුරු සෙට් එක. හරි? ඊළඟට මෙන්න මෙහෙම. ඊළඟට ඔය ඉස්සලාම අපි ඔය යතුරු ටික ලියලෙමු. නැත්නම් ඔය ටික අමතක වෙනවා. යතුරු ටික ලියලෙමු. බාණ්ඩ 16 වෙනි පිටුවේ 16 වෙනි පිටුවේ ඒ යතුරු ටික ලියලෙමු. සුපිරි යතුරු කියන එක මම කියන්නම්. සුපිරි යතුරු කියන එක මම කියන්නම්. ඒක තියෙද්දි කැන්ඩිඩේට් කී කියන එක ලියලෙමු. කැන්ඩිඩේට් කී කියන එක ලියලෙමු. කැන්ඩිඩේට් කී. කැන්ඩිඩේට් කී. කැන්ඩිඩේට් කී යටතේ ලියන්න වගුවක ඇති උපලැකි අතරින් වගුවක ඇති උපලැකි අතරින් වගුවක ඇති උපලැකි අතරින් වගුවක ඇති උපලැකි අතරින් උපලැකි අතරින් යම් දත්තයක් වගුවක ඇති උපලැකි අතරින් යම් දත්තයක් නිශ්චිතව හඳුනා ගැනීමට භාවිතා කරන යම් දත්තයක් නිශ්චිතව හඳුනා ගැනීමට භාවිතා කරන උපලැකිය යම් දත්තයක් එහෙම නැත්නම් එතන උපලැකියානයක් කියලා දැම්මත් හරි යම් උපලැකියානයක් එහෙම නැත්නම් එක රෙකෝඩ් එකක් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය දාන්න රෙකෝඩ් එකක් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්නවා කියලා. යුනික්ලි අයිඩෙන්ටිෆයි කියන වචනේ වැදගත්. හරි? යම් දත්තයක් නිශ්චිතව හඳුනා ගැනීමට නිරූප්‍ය යතුරක් භාවිතා කරයි. නිරූප්‍ය යතුරක් භාවිතා කරයි. නිරූප්‍ය යතුරක් භාවිතා කරයි. හරි? නිරූප්‍ය යතුරක් භාවිතා කරයි. right. ඊළඟට පල්ලෙහා ප්‍රාථමික යතුර කියන තැන ලියන්න. ප්‍රාථමික යතුර කියන තැන ලියන්න. ප්‍රාථමික යතුර එතන ලියන්න. වගුවක ඇති එක් රෙකෝඩ් එකක් එහෙම නැත්නම් වගුවක ඇති එක් රෙකෝඩයක් කියලා සිංහලෙන් කියනවා. ඒක මේ දත්ත පේලියකට රෙකෝඩයක් ඉංග්‍රීසි වලින් රෙකෝඩ් එකක්. එක් රෙකෝඩ් එකක් එහෙම නැත්නම් රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට ප්‍රාථමික යතුර යොදා ගනී. ප්‍රාථමික යතුර යොදා ගනී. හරි? භාවිතා කරන්න. හරිනේ? ඒක ලියාගත්තා නේද? දැන් ආයෙක මට කියන්න බෑ. දැන් ආයෙ කිව්වොත් එහෙම වෙන එකක් තමයි කියවෙන්නේ. ඒක ලියාගත්තානේ?
ලියාගත්තේ නැත්නම් චුට්ටක් කවුරු හරි දාන්න. එතකොට එතන අයිඩියා එක එන්න ඕනේ මෙච්චරයි. ප්‍රාථමික යතුරු කියලා කියන්නේ වගුවක එක් රෙකෝඩ් එකක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන අපි ගත්තොත් භාවිතා කරන උපලැකියක් අපිට කියන්න පුළුවන් ප්‍රාථමික යතුරු කියලා. හරි. කොහොමරි මෙන්න මේ වගුවක තියෙන එක රෙකෝඩ් එකක් වෙන් කරලා පාවිච්චි වෙන් කර අඳුරා ගන්න පාවිච්චි කරන එක උපලැකියක් තමයි අපි අරගන්නේ ප්‍රාථමික යතුරු කියලා. වගුවක ඇති උපලැකිය අතරින් යම් දත්තයක් නිශ්චිතවම හඳුනා ගැනීමට නිරූප්‍ය යතුරක් භාවිතා කර හැරි. අන්න ඒ විදිහට කොහොමරි ගැලපීම ඒ විදිහට ලිව්වන අදහස ඒ විදිහට ආවනම් එච්චරයි. ඒවයි නිර්වචන මේක නිර්වචනේ කටපාඩම් කරන්න ඕන කියලා එහෙම එකක් නැහැ. හරි. ඒ කැමති එකක් දාන්න පුළුවන්. අදහස එන්න ඕනේ එක රෙකෝඩ් එකක් වෙන් කර හඳුනා ගන්නවා කියන එක. හරිනේ. right. ඊළඟට ඒ ප්‍රාථමික යතුර. හරි. බලන්න පල්ලෙහා තියෙනවා ප්‍රාථමික යතුරු ශාස්ත්‍රයට අදාළ රෙකෝඩයක් තුල ඇති දත්ත අනුපිටපත් විය නොහැක. කවදාකවත් අනුපිටපත් වෙන්න පුළුවන්ද මේකේ තියෙන දත්ත? කවදාවත් බෑ. ප්‍රාථමික යතුරු ශාස්ත්‍රයට අදාළ රෙකෝඩ් වල හිස් තැන් තියෙන්න පුළුවන්ද? හිස් තැන් කවදාවත් තියෙන්න බෑ. හරි. හිස් තැන් තියෙන්න බෑ. ඒවා අනුපිටපත් වෙන්න බෑ. ඒ කියන්නේ හැමෝටම ප්‍රාථමික යතුරක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. මේක මේ වගේ වගුවක් ඇතුලේ අනිවාර්යෙන් තිබිය යුතුමයි. හරි. right. ඊළඟට එහා පැත්තේ විකල්ප යතුරු යටතේ ලියන්න. විකල්ප යතුරු යටතේ ලියන්න මෙන්න මේ විදිහට නිරූප්‍ය යතුරු අතරින් එහෙම නැත්නම් අපේක්ෂිත යතුරු අතරින් එහෙම නැත්නම් කැන්ඩිඩේට් කීස් අතරින් කැන්ඩිඩේට් කී අතරින් එහෙම නැත්නම් නිරූප්‍ය යතුරු අතරින් එක් ශේෂ්ත්‍රයක් එක් ශේෂ්ත්‍රයක් නැත්නම් එක කොලම් එකක් එක් ශේෂ්ත්‍රයක් වගුවක ඇති නිරූප්‍ය යතුරු අතරින් එක් ශේෂ්ත්‍රයක් ප්‍රාථමික යතුර ලෙස තෝරාගත් විට ප්‍රාථමික යතුර ලෙස තෝරාගත් විට ප්‍රාථමික යතුර ලෙස තෝරාගත් විට ඉතිරිවන අනෙක් ඉතිරිවන අනෙක් නිරූප්‍ය යතුරු ඉතිරිවන අනෙක් නිරූප්‍ය යතුරු ඉතිරිවන අනෙක් නිරූප්‍ය යතුරු එහෙම නැත්නම් කැන්ඩිඩේට් කී ඉතුරු වෙන අනෙක් කැන්ඩිඩේට් කී අනෙක් නිරූප්‍ය යතුරු එහෙම නැත්නම් අපේක්ෂිත යතුරු විකල්ප යතුරු ලෙස හැඳින්වේ. විකල්ප යතුරු ලෙස හැඳින්වේ. අනෙක් යතුරු විකල්ප යතුරු ලෙස හැඳින්වේ. හරි. right. අනිත් ඒවා ටිකට අපි හඳුන්වනවා විකල්ප යතුරු ලෙස. හරිනේ. ඒතර ඒ තුන පැහැදිලි. ඊළඟට ළමයි සමහර වෙලාවට බලන්න ඒකාබද්ධ යතුරු එහෙම නැත්නම් කම්පොසිට් කී. කම්පොසිට් කී කියලා කියන්නේ සමහර වෙලාවට සමහර වගු වල තියෙනවා ළමයි ප්‍රාථමික යතුරක් අපිට හොයාගන්නවත් බෑ. හරි? ඔක්කොම එකයි. ඒ කියන්නේ එකක්වත් හරියන්නේ නැහැ. හරි? එහෙම වෙලාවල් නිකන් හිතිලා තියෙනවා. එකක්වත් හරියන්නේ නැහැ. ඔක්කොම එකයි. හරි? ප්‍රාථමික යතුරක් හොයාගන්නවත් බෑ. හරි? ඒ කියන්නේ නිකන් හිතන්නකෝ ඔයාට ඕන වෙනවා හොඳට උයන්ඩ පුළුවන් ලස්සන ගෑනු ළමයි. හරි? ලස්සන එක්කෙනෙක් ගත්තොත් උයන්ඩ බෑ. උයන්ඩ පුළුවන් එක්කෙනෙක් ගත්තොත් ලස්සන නැහැ. හරි? එහෙම වෙලා තියෙනවා. එහෙම වෙලා කියන්නේ මේ ඔයගොල්ලන්ට එහෙම වෙලා නැතුව තාම පොඩි ළමයිනේ. එහෙම අවස්ථා එන්න පුළුවන් ඉදිරියේදී. හරි? තාම ඒවා දන්නේ නැහැ ඔය චුල්ල ළමයිනේ. එතකොට දැන් මෙන්න මේ වගේ වගුවක් ගත්තොත් මේ වගු වලටත් එහෙම කතන්දර වෙනවා. දැන් මේ වගුවේ අපි අරගමුකෝ මෙහෙම
අපි අරගන්නවා ස්ටුඩන්ට් අර මේ අපි අර මොනවාද many to many අවස්ථාවේදී අර මැද්දේ හැදෙන වගු තියෙන අන්න ඒ වගේ ඒවා තමයි ඔක වැඩියෙන්ම වෙන්නේ. මෙන්න ස්ටුඩන්ට් ස්පෝර්ට් කියන වගුව. ස්ටුඩන්ට් ස්පෝර්ට්. හරි. එතකොට මෙතනට එහා පැත්තේ ප්‍රාථමික යතුරු ගේනවා ස්ටුඩන්ට් ID STID. මෙතනට ගේනවා ස්පෝර්ට් ID SPID එක. හරි. මේම ගෙනල්ලා මෙතනින් දානවා ඕනනම් ආරම්භක දිනය. ආරම්භක අපි දාමු ආරම්භක දිනය. මෙන්න ස්ටුඩන්ට් ID එක 1 අපි හිතමු ස්පෝර්ට් 1 කියන එක පටන් අරන් තිනවා ජනවාරි 1 වෙනිදා. ජනවාරි 1 වෙනිදා. ස්ටුඩන්ට් ID එක 2 කියන එක්කෙනා ස්පෝර්ට්ස් ID එක ඒත් ස්පෝර්ට් ID එක 1ම තමයි ක්‍රිකට්. එයා පටන් අරන් තියෙන්නේ පෙබරවාරි 1 වෙනිදා. හරි. ඊට පස්සේ 1 කියන එක ආයෙ ඇවිල්ලා ස්පෝර්ට් 2 එක පටන් අරගෙන පෙබරවාරි 1 වෙනිදා. දැන් බලන්න මෙන්න මේ වගුව දිහා. මේ වගුව දිහා බලන්න. මේ වගුවේ තියෙන්නේ මොනවද? මේ වගුව දිහා බලන්න. මේ වගුවේ තියෙන්නේ ස්ටුඩන්ට් ID තියෙනවා, ස්පෝර්ට් ID තියෙනවා, ආරම්භක දිනේ තියෙනවා. දැන් මේ වගුව නිකන් හැදෙන වගුවක් නෙමෙයි වෙනත් වගු දෙකක් පාවිච්චි කරලා අර many to many වගු දෙකක් පාවිච්චි කරලා හැදුන වගුවක්. ස්ටුඩන්ට් වගුව මෙන්න STID මෙන්න name. මෙන්න 1 මෙන්න පැතුම්. හරි. මෙන්න 2 මෙන්න සිතුම්. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් මම වගුවක් දැම්මොත් එහෙම ස්පෝර්ට් මෙන්න 1 ක්‍රිකට් SP1 ක්‍රිකට් SP2 ෆුට්බෝල්. හරි. ඔන්න ඔය විදිහට වගු 3 හැදෙනවා. හරි. දැන් මට කියන්න මේ තියෙන SPID. දැන් මට කියන්න ස්ටුඩන්ට් ටේබල් එකේ ප්‍රාථමික යතුර මොකක්ද? අනිවාර්යෙන්ම ප්‍රාථමික යතුර මොකක්ද? ස්ටුඩන්ට් ටේබල් එකට ප්‍රාථමික යතුර අනිවාර්යෙන් ගන්න වෙන්නේ STID. ආයෙ වෙන මොනවත් ගන්න බෑ. ඊට පස්සේ ස්පෝර්ට්ස් වගුවට මොකක්ද ගන්න වෙන්නේ? ප්‍රාථමික යතුර ස්පෝර්ට්ස් වගුවට අනිවාර්යෙන් අන්න හරි. SPID එක. ඒකෙත් නම අරගන්න බෑ. නම නම් එතන පොඩ්ඩක් ගැලපෙනවා වගේ තේරෙනවා. මොනවාද මේ එකම ස්පෝර්ට් එකම නමින් ස්පෝර්ට්ස් දෙකක් නැහැනේ. ඒකින්ද ඒක එච්චර ගැටලුවක් නෑ වගේ තේරෙනවා. නමුත් ඒකත් ගැටලුවක් වෙන්න පුළුවන් අවස්ථා තියෙන්න පුළුවන්. හරි? right. ඊළඟ එක. දැන් ඒ විදිහට ඒක තියෙනවා. ඊට පස්සේ බලන්න ඒ වගු දෙකේ ප්‍රාථමික යතුරු අපිට හොයන්න පුළුවන්. දැන් මේ වගුවේ ප්‍රාථමික යතුර අපිට කෙලින්ම කියන්න පුළුවන්ද එක තීරුවක් කියන්න කිව්ව ප්‍රාථමික යතුරට ස්ටුඩන්ට් ID කියන එක ගන්න පුළුවන්ද ප්‍රාථමික යතුර විදියට? ස්ටුඩන්ට් ID බෑ මේ ස්ටුඩන්ට් ID එක රිපීට් වෙලා. පේනවද? එහෙම ඒවා අපි අරගන්නේ නැහැ. ස්පෝර්ට් ID ගන්න පුළුවන්ද? ඒත් බෑ ස්පෝර්ට් ID එකත් රිපීට් වෙලා. එහෙම ඒවා ගන්නත් බෑ. එතකොට ඔන්න ඔය වගේ වෙලාවට මෙයාව තනියෙන් ගත්තාම එයා සුදුසු නැහැ. මෙයාව තනියෙන් ගත්තොත් එයා සුදුසුත් නැහැ. මෙයා ලස්සනයි උයන්න බෑ. මෙයාට උයන්න පුළුවන් ලස්සන නැහැ. මේ දෙන්නවම එකතු කරලා ගත්තොත් එකක් හදලා ගත්තොත් හරි? එහෙම නිකන් හිතෙලා නැද්ද ඔයගොල්ලන්? මෙයාගේ මේ චුට්ටයි, මෙයාගේ මේ ටිකයි, මෙයාගේ මේ හැකියාවන් ටිකයි ඔක්කොම ටික එකතු කරලා එකක් හදලා එහෙම තිබ්බනම් කොහොමද කියන්නේ? එහෙම හිතනව නේද? අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන මෙයාව තනියෙන් ගන්නත් බෑ, මෙයාව තනියෙන් ගන්නත් බෑ. ඒකින්ද මේ දෙන්නම එකතු කරලා අපි හදනවා එක කී එකක්. මේ දෙන්න එකතු කරලා එක කී එකක් හදනවා. ඒකට අපි කියනවා කම්පොසිට් කී කියලා. වෙන නැතිකමට කරන්නේ ඉතින් වෙන එකක් නැහැ. අපිට වෙන කී එකක් ගන්න එකක් නැහැ. ඒකින්ද මේ දෙන්න එකතු කරලා අපි හදනවා ප්‍රාථමික යතුරක්. එතකොට මේ වගේ එකකට කියනවා ළමයි අපි ඒකාබද්ධ යතුරක් එහෙම නැත්නම්
composite key එකක් කියලා. හරි? composite key එකක් කියලා කියනවා. හරි? හරි. එකපාර drop වුණානේ. ගණන් ගන්න එපා. composite key එක කීයකේ හිටියේ. හරි? දැන් හරි. chat එක open වෙන්න පොඩ්ඩක් ඉන්න බා. දැන් ඇහෙනවද කියලා කියන්නේ? ඇහෙනවනේ. right. student sports වගුවේ මේ දෙන්නව අරගන්න බැරි හින්දා හරි මේ එකක් අරගන්න බැරි හින්දා අපි මේ දෙන්නව එකතු කරලා එක යතුරක් හදනවා. ඒකට අපි කියනවා composite key එකක්. එහෙම නැත්නම් ඒකාබද්ධ යතුරක් කියලා. හරි? එතන ඒක ලියන්න දෙයක් නැහැ ලියලා තිනවා. දත්ත නිශ්චිතව හඳුනා ගැනීමට තීරු කීපයක් භාවිතා කිරීමට සිදු වූ විට එම ශේත්‍ර සියල්ලම මේ නමින් හැඳින්වේ. ඒතර composite key එකක්. හරි? composite key එකක්. right. හරි right. එතකොට right. එතකොට ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඊළඟට ළමයි අපිට කතා කරන්න තියෙනවා මේ foreign key එක. foreign key එක කියලා කියන්නේ මෙන්න මෙහෙම. දැන් foreign key එක අඳුන ගන්න කලින් මේ ප්‍රාථමික යතුරේ ලක්ෂණ ටික චුට්ටක් මතක් කරගන්නකෝ. ප්‍රාථමික යතුර කවදාක්වත් රෙකෝඩ් කීපයක් එක්ක සම්බන්ධ වෙනවද? ප්‍රාථමික යතුරක් කවදාක්වත් රෙකෝඩ් කීපයක් එක්ක සම්බන්ධ වෙනවද? ඒ කියන්නේ ප්‍රාථමික යතුර රිපීට් වෙනවද? කවදාක්වත් රිපීට් වෙන්නේ නැහැ. හරි? ප්‍රාථමික යතුර කවදාක්වත් රිපීට් වෙන්නේ නැහැ. එක රෙකෝඩ් එක විතරයි සම්බන්ධ. ප්‍රාථමික යතුර කවදාක්වත් නල් වෙනවද? නල් කියලා කියන්නේ හිස් කියන අදහස. නල් වෙනවද? නල් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ප්‍රාථමික යතුරක් වෙනවා. ප්‍රාථමික යතුර මේ අනිවාර්යෙන් අගයක් තියෙනවා. හරි? දැන් ඔන්න බලන්න foreign key එක. foreign key එක දැනට ඔයගොල්ලෝ දන්නවා. foreign key එක. හරි? මෙහෙම අපේ මේ ස්ටුඩන්ට් වගුව අරගත්තාම මෙන්න ස්ටුඩන්ට් ID එක අපේ ප්‍රාථමික යතුර මෙන්න නේම් එක. හරි? ඔන්නම තියෙනවා කියලා හිතන්න ඔය ඇති. ඊට පස්සේ ස්කූල් කියලා එකක් තියෙනවා. හරි? මෙන්න ස්කූල් ID එක මෙන්න නේම් එක. මෙහෙම තියෙනවා. හරි? එතකොට මේ foreign key එකක් හරි? මේ විදිහට තියෙද්දි අපිට foreign key එක මෙතනට ගේන්න වෙනවා. අපිට name එක මෙහෙම දාලා එයාගේ පාසල අඳුරගන්න SCID කියලා. foreign key එකක් කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙතන තිබ්බොත් දෙක SPC අපේ ඉස්කෝලේ SJC. හරි? දැන් මේ විදිහට තිබ්බොත් මට නිමල්ගේ පාසල අඳුරගන්න මෙන්න මේ ප්‍රාථමික යතුර මෙතෙන්ට ගේන්න වෙනවා. එතකොට අපි කියනවා ඒකට foreign key එකක් කියලා. ඊට පස්සේ සමන් එයාගේ මේ පැත්තෙන් අරන් එන්න වෙනවා. බලන්න දැන් මෙන්න මේ ස්ටුඩන්ට් ටේබල් එකට මෙන්න මේ ස්කූල් ටේබල් එකේ ප්‍රාථමික යතුර අරගෙන මේ පැත්තට ගෙනාවා. මේකේ තියෙන ප්‍රාථමික යතුර අරගෙන මේ පැත්තට අරගෙන ආවා. එතකොට මෙන්න මේ ප්‍රාථමික යතුරක් හැම වෙලේම මේ ටේබල් එකකට වෙලා ඉන්නේ නැහැ. හරි? ප්‍රාථමික යතුරටත් ඕන වෙනවා එක එක රටවල් වලට යන්න. ඒ කියන්නේ වෙන වගු වලට යන්න ඕන වෙනවා. එතකොට ප්‍රාථමික යතුරක් වෙනත් වගුවකට ගිහාම ඒ දෙවන වගුවේදී ප්‍රාථමික යතුරට කියනවා අපි මොකද්ද? ප්‍රාථමික යතුරට කියනවා අන්න ආගන්තුක යතුරක් කියලා. පැහැදිලිද? ආගන්තුක යතුරක් කියන්නේ මොකද්ද? එතකොට වෙනත් වගුවක ප්‍රාථමික යතුරක්. ප්‍රාථමික යතුරක් වෙනත් වගුවකට ගියාම ඒකට කියනවා ආගන්තුක යතුරක් කියලා. ඒතර හැම වෙලේම ආගන්තුක යතුරක් කියන්නේ තවත් කොහේ හරි වගුවකට අයිති ප්‍රාථමික යතුරක්. පැහැදිලිද? right. ඒතර ප්‍රශ්නද විකාරද මම දාලා තිබ්බ බලමු. primary key of table become
filled in another right hari called a foreign key hari හරියටම හරි ඒ නිර්වචනය දාලා තිබ්බ හරි null කියන්නේ null කියලා දිතානේ හිටියේ හරි null නෙමෙයි null කියන්නේ හිස් කියන අදහස හරි බිඳුව නෙමෙයි null කියන්නේ හරි null කියන්නේ බිඳුව නෙමෙයි මේ මෙලෝ සංසාරයක් නැහැ කියන අදහස හරි right එතකොට බිඳුව කිව්වහම බිඳුවක් හරි තියෙනවනේ හරි බිඳුව කියවහම බිඳුවක් හරි තියෙනවනේ null කියන්නේ මෙලෝ සංසාරයක් නැහැ කියන්නේ ඒක හිස් අවකාශයක් කියන එක හරි right හරිනේ right එතකොට ඔන්න foreign key එකක් කියන්නේ මේ විදිහට ඔයාගේ ප්‍රාථමික අතුරක් යම්කිසි ප්‍රාථමික අතුරක් වෙනත් වගුවකට ගියාම මේක අපි කියනවා foreign key එකක් කියලා හරි right දැන් මට කියන්නකෝ foreign key එකක් repeat වෙන්න පුළුවන්ද ඕක අපි මේ ගිය සතියේද කොහෙද කරානේ foreign key එක repeat වෙන කතන්දරේ මම කිව්වා නේද ගිය සතියේ හරි ඊට කලින් සතියේ ඔයගොල්ලන්ටද කිව්වේ 21ටද කිව්වද මතක නැහැ foreign key එක repeat වෙන කතන්දරේ ඔයගොල්ලන්ට කිව්වා නේද foreign key එකක් repeat වෙන්නේ නැහැ කියන එක repeat වෙනවා කියන එක වෙන්නේ නැහැ කියන එක නෙමෙයි ඔයගොල්ලන්ට නේද කිව්වේ 21ට නෙමෙයි ගිය සතියේද කොහෙද ඔයගොල්ලන්ට කිව්වේ නේ හරි foreign key එකක් කවදාවත් මොකද වෙන්නේ repeat වෙන්න පුළුවන් primary key එකක් repeat වෙන්නේ නැහැ මෙතන primary key එක repeat වෙන්නේ නැහැ හැබැයි යා foreign key වුණාම දැන් බලන්න මේ student id school id කියන්නේ ප්‍රාථමික අතුර මේ school id එකේ තව ඉස්කෝලයක් තියෙන්න බෑ ඒක repeat වෙන්නේ නැහැ ඒක ප්‍රාථමික අතුර හැබැයි එයා මෙතෙන්ට ඇවිල්ලා foreign key වෙලා foreign key වුණාම බලන්න foreign key එක මේ නිමල්ටත් අයිති සමන්ටත් අයිති යන්න එකම key එක repeat වෙලා null වෙන්න පුළුවන්ද මම එදා කිව්වා ඔක හරි නිමල් සමන් අපි හිතමු විමල් null වෙන්න පුළුවන්ද null කියලා කියන්නේ හිස් වෙන්න පුළුවන්ද මෙතන foreign key එක null වෙන්න පුළුවන්ද සමහරු බෑ කියනවා නෑ හිස් වෙන්න පුළුවන් ඇයි හිතන්නකෝ විමල්ට තාම ඉස්කෝලයක් නැහැ හරි ඉස්කෝලයක් හම්බෙච්ච දවසට මෙතෙන්ට දානවා ඉතින් ඉස්කෝලේ ID එක තාම ඉස්කෝලයක් නැහැ ඉතින් විමල් ඉන්නවා එයාගේ ඉස්කෝලේ නැහැ හිස් තැනක් හරි හිස් තැනක් වෙන්න පුළුවන් ඒ කියන්නේ null වෙන්න පුළුවන් repeat වෙන්නත් පුළුවන් foreign key එක හැබැයි එයාම ප්‍රාථමික අතුරු වුණාම repeat වෙන්නේ නැත තේරුණාද right එතකොට ඒකත් හරි එතන චුට්ටක් බලාගන්න මේ 17 වෙනි පිටුවේ ඔයගොල්ලෝ ප්‍රශ්න මොනවද අහලා තිබ්බම බා ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් ස්කූල් එකක් හරි ඒ ස්ටුඩන්ට් කෙනෙක්ට ස්කූල් එකක් තියෙන එක හරි ඒ ස්කෝල් නැති ළමයි නැද්ද O level ඉවර වුණ ළමයි O level ඉවර වෙලා A level කරන්න පාසලක් හොය ඉන්න ළමයි ඉස්කෝලයක් නැහැ හරි ශිෂ්‍යත්වයට වෙනකන් විතරක් සමහර ඉස්කෝල වල තියෙන ශිෂ්‍යත්වය ඉවර වුණ ළමයි ඉස්කෝලයක් නැහැ නේද උඩ ඊළඟ ඉස්කෝලේ එනකම් මේක null අපිට තියන්න පුළුවන් ඒක හිස් තැනක් විදිහට database එකේ තියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ database එකෙන් අපිට ඉඩ දෙනවා මේක හිස් තැනක් තියන්න හැබැයි ඔයාලට ජීවිතේටවත් මේ මොනවාද ප්‍රාථමික අතුරු හිස් තැනක් තියන්න ඔයාලට මේ SQL වලදී ඉඩ දෙන්නේ නැහැ ඒක කෙලින්ම error කියලා ඔයාලට එනවා හරි right many to many foreign key හැදෙන්නේ නෑ නේද කියලා අහනවා many to many එකේදී foreign key හැදෙන්නේ නැද්ද කියලා අහනවා many to many එකේදී දෙපැත්තේ තියෙන ප්‍රාථමික අතුර මැද්දේ තියෙන වගුවට යන්නේ. ඒතකොට මැද්දේ තියෙන වගුවේදී foreign key තමයි ඒවා. ඒ foreign key එකතු වෙලා තමයි composite key එක හැදෙන්නේ. හරි? foreign key හැදෙනවා. දෙපැත්තේ තියෙන අතුරු දෙක foreign key වෙලා තමයි වෙනත් වගුවකට යන්නේ. මැද්දේ තියෙන වගුවට එන්නේ. ඒතකොට මැද්දේ වගුවේදී මේ දෙක foreign key. වගේම primary key වෙලා. හරි? foreign key වගේම primary key වෙලා. හරි? right. එතකොට මතක තියාගන්න foreign key එකක් repeat වෙන්න පුළුවන්
foreign key එකක් null වෙන්න පුළුවන්. ප්‍රාථමික යතුරක් primary key එකක් null වෙන්නත් බෑ, repeat වෙන්නත් බෑ. හරි? right. එතකොට ඔන්න අපි යතුරු ටික ගැන කතා කරා. ඊළඟට යතුරු ටිකෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට පටන් ගන්න තියෙන්නේ අපේ මේ හතරවෙනි පියවර. හතරවෙනි පියවර කියන්නේ කෙලිම SQL database එක. දැන් අපි concept එකක් විදිහට ඇඳලා ඊට පස්සේ මේ DFD නෙමෙයි ER diagram ඇඳලා වගුවලට හරවලා ඉවරයි. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ SQL වලින් කොහොමද database එක ගොඩනගන්නේ කියලා. පැහැදිලි? ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. මට කියන්න අද උගන්වපු මේ යතුරු ටිකයි ඊට කලින් අපි කතා කරපු වගුවක තියෙන ಗುಣ කියන චුට්ටයි තේරුණාද? SQL ද අමාරුද නැද්ද කියලා නේ. SQL පට්ට ලේසි. එහෙම කිසිම අමාරුවක් නැහැ. SQL මාරම ලේසි. හරි? වගුවල ಗುಣ ටික සහ මේ ප්‍රාථමික යතුරු foreign key ඒ ටික තේරුණාද? right. නියමයි. එතකොට අවසාන වශයෙන් මම අර මේකත් කියලාම ඉවර කරන්නම්. මෙතන මේ අපේ සුපිරි යතුරු කියන එක ඔයගොල්ලන්ට මේ එන මාතෘකාවක් නෙමෙයි. නමුත් ඔය සමහරලාට ඉස්කෝලේ වල ප්‍රශ්න හදද්දි එහෙම ඔය සුපර් කී එක කියන එක දානවා. හරි? ඒකෙන් තමයි ඒක එතන දැම්මා. සුපර් කී එකක් කියලා කියන්නේ ළමයි මෙන්න මේ අපේක්ෂිත යතුරු තියෙන්නේ. අපේක්ෂිත යතුරු වලත් ප්‍රධාන කුලකය තමයි සුපිරි යතුරක් කියලා කියන්නේ. හරි? සුපර් කී කියන්නේ. සුපර් කී එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ. සුපර් කී අතරින් තමයි අපේක්ෂිත යතුරු එන්නේ. සුපර් කී අතුරෙන් තමයි අපේක්ෂිත යතුරු එන්නේ. සුපර් කී එකක් කියලා කියන්නේ දැන් මෙහෙම අර මං ගත්ත ටේබල් එකේ හරි මං ගත්තේ registration number. හරි? ඊට පස්සේ මං අරගත්තා NIC. ඊළඟට මං අරගත්තා name එක. ඊළඟට ලිපිනය, ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක. හරි? ටෙලිෆෝන් නම්බර් එක. මෙහෙමනේ මම අරගත්තේ. දැන් මේකේ අපේක්ෂිත යතුරු නම් කරන්න කිව්වොත් ඔයා නම් කරේ මෙන්න මෙයාවයි විතරනේ. සුපර් කී කියලා කිව්වොත් එහෙම සුපිරි යතුරක් කියලා කියන්නේ මෙයා සුපිරි යතුරක්. මෙයත් සුපිරි යතුරක්. හරි? අපේක්ෂිත යතුරු ඔක්කොම සුපිරි යතුරු. දැන් මෙයා පවුනේ. මෙන්න මේ දෙන්නව එකතු කරොත් මේ දෙන්න එකතු කරලා අපි කී එකක් හැදුවොත් ඒකත් අපිට ප්‍රාථමික යතුරු වෙන්න සුදුසුයි නේද? දැන් මෙයා සුදුසුයින්දා මෙයාව ඇමුණුවයි කියලා වැඩක් මේ වෙනසක් වෙන්නේ නැහනේ. තේරෙනවද කියන එක? දැන් මෙයා සුදුසුයින්දා මෙයාවත් ඇමුණුවයි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. රෙකෝඩ් එක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. දැන් NIC එක මෙහෙම නෙමෙයි. registration number එක R1. මේක NIC එක අපි ගමු 5V. නම නිමල්. හරි? ටෙලිෆෝන් නම්බර් එක 078යි. දැන් 5V කියන එකෙන් කවුරුත් තව ඉන්නවද ජීවිතේටවත්? නැහැ. ඒකින්ද ඒක සුපිරි යතුරක්. 5V නිමල් කියලා කවුරුත් ඉන්නවද? එහෙමත් නැහැනේ. ඉතින් 5V කියලා නැත්තම් 5V නිමල් කියලා තව එක්කෙනෙක් ඉන්න බෑනේ. එතකොට මේකත් සුපිරි යතුරක්. හරි? ඊට පස්සේ මේ තුන් දෙනාම එකතු කරොත් ඒකත් සුපිරි යතුරක්. ඒ වගේ අර හදන්න පුළුවන් ඔක්කොම ටික තමයි සුපිරි යතුරු කියලා කියන්නේ. මේකේ ඔයාට හදන්න පුළුවන් ඔක්කොම කීස් ටික තනි තනියෙන් ගන්න ඒවා නෙමෙයි. දෙන්න තුන් දෙනා හතර දෙනා එකතු කරලා ගන්න පුළුවන් ඔක්කොම උන් ටික තමයි සුපිරි යතුරු කියලා කියන්නේ. ඒතර සුපිරි යතුරු අතරින් තමයි ඇත්තටම අපේක්ෂිත යතුරු තෝරගන්නේ. එතකොට මේ ඉන්න උන් ඔක්කොම සුපිරි යතුරු වලට අයිති වෙනවා. නේම් එක තනියෙන් සුපිරි යතුරක් වෙනවද? නෑ. නේම් එක තනියෙන් සුපිරි යතුරක් කරන්න බෑ. නේම් එක කියන එක රිපීට් වෙනවනේ. ඒකින්ද නේම් එක ගිහිල්ලා එල්ලනවා NIC එකේ. එතකොට අන්න සුපිරි යතුරක්. නේම් එක ගිහිල්ලා එල්ලනවා රෙජිස්ට්‍රේෂන් නම්බර් එකේ. එතකොට අන්න සුපිරි යතුරක්. ඊට පස්සේ ඇඩ්‍රස් එක ලිපිනේ තිබ්බා කියලා හිතන්නකෝ. ලිපිනේ තනියෙන් ගන්න බෑ යතුරක් විදියට. අපි අරගන්නවා මේ ලිපිනයයි ටෙලිෆෝන් නම්බර් එකයි එකට එකතු කරලා. අන්න සුපිරි යතුරක්. ලිපිනයයි ජාතික හැඳුනුම්පත් අංකය එකතු කරලා අරගන්නවා.
අන්න සුපිරි අතුරක්. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංකයයි 9යි ලිපිනය 3ම එකතු කරනවා. සුපිරි අතුරක්. තේරුණාද? රයිට්. එතකොට ඒ වගේ ඒවා තමයි සුපිරි අතුරු කියලා කියන්නේ. සුපිරි අතුරු අතරින් තමයි ඇත්තටම අපේක්ෂිත අතුරු තෝරගන්නේ. හරි? සුපිරි අතුරු කියන එක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න වලට එන එක නෙමෙයි. නමුත් ඔය ඉස්කෝලේ වල මම දැක්කා අහලා තියෙනවා. හරි. මෙතන අහලා තිබ්බා මොනවද මේ ඒ වගේ බවට පත් කරන්න ER වගු බවට පත් කරන්න ප්‍රශ්න ටිකක් දෙන්න. රයිට්. හරි හරි. ER වගු බවට පත් කරන්න ප්‍රශ්න අනිවාර්යෙන් කතා කරනවා. මෙතන ඉවර නෑ. හරි. දැන් ඊළඟට මම ඒ වගේ ප්‍රශ්න ටිකක් එවනවා ඊළඟ පියවර යටතේ. SQL ලබන සතියේ හරි. රයිට්. හරි හරි. ඔව්. ER වලට හරවන එක නේද? ER වගු වලට හරවන එක. ER වගු වලට හරවන එක කරමු. දැන් මම ඊළඟට කොහොමද ඔයගලන්ට කියන්න හිටියේ 2014 එක තියෙන 2014 එක වගු වලට හරවන්න කියලා. 2014 ඔයගොල්ලෝ දැන් ER ඩයග්‍රෑම් එකක් ඇඳලානේ. තව මේ මොනවාද? වගු වලට හරවන ගණන් තව සෙට් එකක් කරන්න ඕන අනිවාර්යයෙන්. හරි වගු වලට හරවන ඒවා වැදගත්. SQL වලට යන්න කලින් මම ඒවා ටික කොහොමද දෙන්නම්. 2014 ගාන හරි රයිට්. ආයෙ ටිකක් අමතකයි වගේද? හරි. හරි හරි. එතකොට හරි. ඒ වගේ ගණන් ටිකක් අනිවාර්යෙන් හදමු. මේ කියන්නේ SQL පටන් ගන්න කලින් දැන් මොනවාද අමතකයි වගේ නම් මුලින්ම කරන්න ඕනේ කලින් සතියේ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ ඊළඟ පියවර විදිහට කරන්න ඕනේ 2014 ඔයගොල්ලෝ ඇඳන්නේ තඩි ER ඩයග්‍රෑම් එකක්. තඩි ER ඩයග්‍රෑම් එකක් ඇඳන්නේ. ඒ ER ඩයග්‍රෑම් එක සම්පූර්ණ වගු බවට පරිවර්තනය කරන්න ඕනේ. සම්පූර්ණ වගු බවට පරිවර්තනය කරන්න ඕනේ. මම ඔයගලන්ට ඒකේ උත්තර ඒ බ්ලොග් එකටම දාන්නම්, ගෲප් එකටයි බ්ලොග් එකටයි දාන්නම්. ඊළඟ පියවර විදිහට ඊට පස්සේ හරිද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනින් එහා අඳින ඔක්කොම වගු තියෙනවනේ. මෙතනින් එහා අඳින ඔක්කොම ER ඩයග්‍රෑම් හැම එකම අපි වගු වලට හරවනවා. තේරුණා? මෙතනින් එහා අඳින ER ඩයග්‍රෑම් ඔක්කොම තව ER අර එසේ මේ පැක් එකේ තියෙනවනේ ER ඩයග්‍රෑම් තොගයක්. ඒ ඔක්කොම වගු බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ SQL ටික අපි ඉක්මනට කරන්න යන්නේ. SQL කරයින් පස්සේ සම්පූර්ණ ප්‍රශ්නේ එන්නේ මෙහෙමනේ. මුලින්ම ලොකු ප්‍රශ්නයක් දෙනවා. ඒකේ ER එක අඳින්න කියනවා. ඒක වගු බවට හරවන්න කියනවා. ඒකේ වගු SQL වලින් නිර්මාණය කරන්න කියලා කියනවා. එතකොට අන්න ලොකු ප්‍රශ්නේ එකපාර කරන්න පුළුවන්. නැත්තම් දැන් ඔක්කොම ER ටික කරලා ඉවරුනායින් පස්සේ ඊට පස්සේ SQL හදන්න ඒව නැහැ. තේරෙනවද මම කියන එක? ඒකින්ද දැන් ER ඇඳා වගු වලටත් හැරෙව්වා 1 2 කරේ ER උත් 1 2 කරේ ඊළඟට SQL උත් කරනවා. SQL කරන අතරතුරේ අර ER ඩයග්‍රෑම් ඔක්කොම ටික දැන් ඇඳගෙන එන්න පුළුවන්. අඳින හැම එකම වගු බවට දැන් හරවගෙන එන්න පුළුවන්. හරිනේ? රයිට්. ඊළඟට මොනවද අහලා තිබ්බේ? අමතක වෙනවා එහෙන්. හරි. ඊට පස්සේ පේපර් ක්ලාස් එකේ බ්ලොග් එකට පේපර් ක්ලාස් එක බ්ලොග් එකට දාලා තියෙන්නේ. දැක්කේ නැද්ද? පේපර් ක්ලාස් කියලා වෙනම එකක් තියෙනවා. හරි? ඔව් දාලා තියෙන්නේ. ඉතින් දැන් ඒ වගේ ප්‍රශ්න අහලා අපේ ළමයි දැන් බලන්න ඒ ළමයින්ගේ තපොටේ කුණු හarpෙන් තමයි බයින්නේ. හරි? ඒවා දාලා තියෙන්නේ. හරි? ඒවා බලලා කතා කරන්න. කිසිම රෙකෝඩින් එකක් මම දාන්න නැතුව ඉන්නේ නැහැ. හරි? තව පොඩ්ඩෙන් මම දක්නවා මේ පාරමීටරේම තරහා ගිහිල්ලා තිබ්බේ. තව පොඩ්ඩෙන් ගහනවා. හරි? ඒතර ඒවා දාලා තියෙන්නේ ඔක්කොම රෙකෝඩින් දාලා තියෙන්නේ එකක්වත් මිස් කරන්නේ නැහැ. මේ ඒවා බලන්න පුළුවන් බ්ලොග් එකේ ලස්සනට වැඩේ යනවා. හරි? හරි. එතකොට මේ 2014 ගාන දැන් හදලා ඉවරයිනේ. ඒකේ වගු ටික අඳින්න ඊට පස්සේ මම ඒක අප්ලෝඩ් කරන්නම් මේ උත්තර ටික. හරි? හරි. එහෙනම් අදට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. මම හිතනවා තේරෙන්න ඇති කියලා. රෙකෝඩින් බලන අයත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. තේරුණාද නැද්ද මොකද කියලා. මේ ලයිව් ඉන්න අය නම් මෙතන ඉතින් දානවනේ කමෙන්ට් දානවා. ඒකින්ද මට බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ දවසේ SQL එක හම්බෙමු. SQL කොටස අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් අදට එච්චරයි. හැමෝටම ආයුබෝවන්.